right. අපි මේ කතා කරේ ගිය සති කරපු එකේ රචනා ප්‍රශ්න කොටස. අද දවසේ අපි දාගත්ත සාකච්ඡා කරන්න. ඒකේ රචනා ප්‍රශ්න කොටසේ පළවෙනි ප්‍රශ්නේ මෙතනදී ප්‍රශ්න අංක 5 ඉඳලා තමයි යන්න තියෙන්නේ, right? ඊට මම ඩිස්ප්ලේ කරන්න ප්‍රශ්න අංකේ ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න යමු. पेपर එක පේනවනේ ඔයගොල්ලන්ට. බලන්න මේ ප්‍රශ්නය. අංක 5 7 8 9 යන ප්‍රශ්න වලින් ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු සපයන්න කියලා තමයි තියෙන්නේ. ඒක අපි ප්‍රශ්න 5ක සාකච්ඡා කරලා ඉවර කරමු. පහතින් දක්වා ඇත්තේ ශාක දේහ හා සත්ත්ව දේහ වල සිදුවන ක්‍රියාවලි කිහිපයයි. ඒ සෛලීය ශෝෂණය. ඒ මොකද්ද? සෛලීය ශෝෂණය. දෙක ප්‍රභා සංශ්ලේෂණය. You can see B, C ද්‍රව්‍ය පරිවහනය, D සමස්ථිතිය. මේවායින් ඉහත ක්‍රියාවලි අතරින් සත්ත්ව දේහවල කිසි විටක සිදු නොවන ක්‍රියාවලිය කුමක්ද? සත්ත්ව දේහවල දකින්න නැති ක්‍රියාවලිය මොකක්ද අපි අහනවා? සත්තු තුල දකින්න නැහැ පුතා ප්‍රභා සංශ්ලේෂණය නේද? ඒකට උත්තරය දුන්නු මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය. සතුන් තුල දකින්න බැරි එක තමයි ප්‍රභා සංශ්ලේෂණය. උත්තර දෙනවා නම් හරි දාගන්න. ශාකා සත්ත්ව දේහවල සිදුවන ක්‍රියාවලි මොනවද? ශාක හා සත්ත්ව දේහ තුල සිදුවන ක්‍රියාවලි. ඒ කියන්නේ මේ දෙකේම දකින්න පුළුවන් ක්‍රියාවලිය අපෙන් අහන්නේ. ශාක හා සත්ත්ව දේහ කියන දෙකේම. මොනවද ළමයි ශාක හා සත්ත්ව දේහ තුල දකින්න පුළුවන් ක්‍රියාවලි? සෛලීය ශෝෂණයයි ද්‍රව්‍ය පරිවහනයයි. ශාක තුලයි සත්තුන් තුලයි දෙකම තියෙනවා. සෛලීය ශෝෂණය, ද්‍රව්‍ය පරිවහනය කියන දෙකම. right? ඊළඟට ප්‍රශ්නය අහනවා ද්‍රව්‍ය පරිවහනය සඳහා දියුණු පටක විභේදනයක් සහිත ශාකවල තිබෙන පටක ප්‍රධාන ආකාර දෙකක් සඳහන් කර එම පටක මගින් පරිවර්තනය කරනු ලබන ද්‍රව්‍ය සඳහන් කරන්න. එම පටක මගින් පරිවර්තනය කරන ද්‍රව්‍ය සඳහන් කරන්න කියනවා. ද්‍රව්‍ය පරිවහනය සඳහා දියුණු පටක විභේදනය සහිත ශාක පටක ප්‍රධාන ආකාර දෙකක් සඳහන් කරනවා. ශාක පටක දෙකක් නම් කරලා එම පටක මගින් පරිවර්තනය කරනු ලබන ද්‍රව්‍ය සඳහන් කරනවා. right? පටක දෙක තමයි ෆ්ලෝයම පටකය. පරිවහනය කරන ද්‍රව්‍ය තමයි ජලය හා khනිජ ලවණ. ෆ්ලෝයම පටක පරිවහනය කරන ද්‍රව්‍ය තමයි ජලය හා khනිජ ලවණ. පැහැදිලිද? right. ජලය හා khනිජ ලවණ. ජලය හා khනිජ ලවණ. ඊළඟ පරිවහන පටකය තමයි ෆ්ලෝයම් පටකය පරිවහනය කරන්න ලබනවද? ආහාර. ආහාර තමයි පරිවහනය කරන්නේ. ආහාර. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා මේ පරිවහනය කරන පටක දෙක නම් කරේ එකල පරිවහනය කරන ද්‍රව්‍ය. ද්‍රව්‍ය පරිවහනය සඳහා දියුණු පටක නෑ හතරවෙනි කොටස නේද? හතරවෙනි කොටස සමස්ථිතිය යන්න හඳුන්වන්න කියලා කියනවා. සමස්ථිතිය කියන්නේ මොකක්ද කියලා අපේ අහනවා. සමස්ථිතිය කියන්නේ මොකක්ද කියලා. සමස්ථිතිය කියලාමයි දේහ අභ්‍යන්තර පරිසරයේ සියලුම සාධක නියතව පවත්වා ගැනීම. තමයි සමස්ථිතිය කියලා කියන්නේ. දේහ අභ්‍යන්තර පරිසරයේ තත්ත්වය නියතව පවත්වා ගැනීම සමස්ථිතිය ලෙස හඳුන්වනවා. දේහ අභ්‍යන්තර පරිසර තත්ත්වය නියතව පවත්වා ගැනීම සමස්ථිතිය ලෙස හඳුන්වනවා. දේහ අභ්‍යන්තර පරිසර තත්ත්වය නියතව පවත්වා ගැනීම සමස්ථිතිය ලෙස හඳුන්වනවා. සමස්ථිතිය ලෙස හඳුන්වනවා. ආයන්න මිනිස් දේහයේ සිදුවන සමස්ථිතිය සඳහා නිදසුන් දෙකක් ලියන්න. මොනවායි සමස්ථිතිය සඳහා නිදසුන්? එකක් තමයි උෂ්ණත්ව පාලනය, දේහ උෂ්ණත්ව පාලනය. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම. උෂ්ණත්ව පාලනය, රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම.
ජලය සමතුලිතව නැත්නම් ජලය පාලනය කිරීම. ජලය සමතුලිතව පවත්වාගෙන නැත්නම් ජලය පාලනය කිරීම. right? හරි. ඒ පොඩක් නැවතත් තමයි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා කියාගෙන ගියොත් සත්තු දේහවල කිසි විටක සිදු නොවන ක්‍රියාව තමයි ප්‍රභා සංශ්ලේෂණය. මම උත්තර ලියනවා. පහේ ඒවල එක මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය තමයි සත්ත්ව දේහවල වෙන්නේ නැති ප්‍රභා සංශ්ලේෂණය. දෙක ශාක හා සත්ත්ව දේහවල සිදුවන ක්‍රියාවලිය මොනවද? ශාක හා සත්ත්ව දේහවල සිදුවන ක්‍රියාව. සත්තුන් තුලයි ශාක තුලයි දෙකේම සිදුවන ක්‍රියාවලිය. ඒ තමයි ශ්වසනයයි ද්‍රව්‍ය පරිවහනයයි. ශ්වසනය ද්‍රව්‍ය පරිවහනය. තුන්වෙනි ප්‍රශ්නේ අපි අහනවා. තුන්වෙනි එක සයිලම් පටකයෙන් හා ෆ්ලෝයිම් පටකයෙන් මොනවද රැගෙන යන්නේ මේ ද්‍රව්‍ය පරිවහනය සිදු කරන දියුණු පටක විභේදනයේ සහිත ශාකවල තිබෙන ප්‍රධාන ආකාර දෙක සඳහන් කර එම පටක මගින් පරිවහනය කරන ලබන ද්‍රව්‍ය සඳහන් කරනවා. එතකොට සයිලම් මගින් අරගෙන මොනවද බලමයි සයිලම් මගින් අරගෙන යන්නේ ජලය හා කණිජ දාතු. right? ෆ්ලෝයිම් මගින් මොනවද අරගෙන යන්නේ? ෆ්ලෝයිම් මගින් අරගෙන යන්නේ ආහාර. right? හතරවෙනි කොටස. හතරවෙනි කොටස. බලන්න. සමස්ථිතිය යන හඳුන්වන්න. සමස්ථිතිය කියන්නේ මොකක්ද අපි අහන ළමයි? සමස්ථිතිය කියන්නේ මොකක්ද? සමස්ථිතිය කියන්නේ මොකක්ද? මම කියලා දෙන්න. සමස්ථිතිය කියන්නේ අපේ අභ්‍යන්තර දේහයේ පරිසරය නියතව පවත්වා ගැනීම තමයි සමස්ථිතිය කියන්නේ. දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගැනීම. right? පස්වෙනි කොටස ඊළඟ පිටුවට යන්න ළමයි. පස්වෙනි කොටස ඔයගොල්ලෝ print එකක් කරාත් දන්නේ නැහැ. ඉතින් අපි ප්‍රශ්න වලට උත්තර ටික මම ලියාගෙන ගියා. ඔයගොල්ලෝ අර ප්‍රශ්න ලියාගෙන නැත්නම් ප්‍රශ්න සඳහන් වෙලා නැත්නම් මම ප්‍රශ්න ටික ඩිස්ප්ලේ කරන්න නිසා මම මේ ඊළඟ ප්‍රශ්න පිටුව දානවා. right? ඊළඟ තියෙන අපිට B කොටස කියලා එකක් තියෙනවා. B කොටස. ඒ කොටසේ ප්‍රශ්න ටික ඉවරයි. B කොටස. B කොටසේ පළවෙනි ප්‍රශ්නේ දාන්න. ඥාන විකෘතියක් ලෙස හඳුන්වන්නේ කොහොමද කියලා බලන්න. ඥාන විකෘතියක්. right? මම ප්‍රශ්නේ ඉස්සලා ඩිස්ප්ලේ කරන්න ඕගලන්ට. ඒක අපි සාකච්ඡා කරන්න යමු. ඔන්න ප්‍රශ්නේ මුල් ටික කියවන ගියොත් තැලසීමියාව ඥාන විකෘතිය හේතුවෙන් ඇතිවන ප්‍රවේණික රෝගයකි. අප රටේ පාසල් වල දරුවන්ගේ රුධිර පරීක්ෂාවෙන් තැලසීමියා රෝග වාහක දරුවන් හඳුනා ගැනීමටත් නුදුරේදී ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් අවම කර ගැනීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතී. right? එක පළවෙනි එක ඥාන විකෘතිය ලෙසින් හඳුන්වන්නේ කොහොමද? මොකද්ද ඥාන විකෘතිය කියන්නේ කියලා අපි අහනවා. right? ලියන්න ඥාන විකෘතියක් කියලා කියන්නේ මොකද්ද කියලා. උත්තරේ ඥානවල ඇති වෙන වෙනස්කම්. ඥානවල ඇති වෙන වෙනස්කම්. ඥානවල ඇති වෙන වෙනස්කම්. දෙක ඥානවල විකෘති ඇතිවීමට බලපාන හේතු දෙකක් ලියන්න. ඥානවල විකෘති ඇතිවීමට බලපාන හේතු දෙකක්. ඥානවල විකෘති ඇතිවීම බලපාන හේතු. right? ඥානවල විකෘති ඇතිවීමට බලපාන හේතු අපෙන් අහනවා දෙකක්. විකෘති ඇති වෙන්න එක හේතුවක් තමයි විකිරණ අහිතකර විකිරණ වර්ග බලපානවා සමහරක් වෙලාවට. ඒ අහිතකර විකිරණ මගින් අපේ දේහය අභ්‍යන්තරයේ වෙනස්කම් ඇති කරන නිසා විකිරණ බලපෑම් ඇති වෙනවා. හරි ඊළඟට තව එකක් තමයි විස රසායනික ද්‍රව්‍ය වල බලපෑම. විස රසායනික ද්‍රව්‍ය වල
බලපෑම එකක් තමයි ලියන්න විකිරණ වල බලපෑම සහ විස රසායනික වල බලපෑම. විකිරණ වල බලපෑම විස රසායනික වල බලපෑම විකිරක වල බලපෑම සහ විස රසායනික වල බලපෑම කියලා අපිට ලියන්න ඕනේ. පැහැදිලිද? රයිට්. මෙයා තමයි ප්‍රධාන බලපාන සාධක ලිස්ට් එකට අපි ගත්තොත් මේ විකෘති ඇතුළේ ඉන්න ප්‍රධාන වශයෙන් බලපාන ඒවා තමයි මේ අපි සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්නකෝ. ප්‍රශ්නාංක 3. තැලසීමියා රෝගීන්ගේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය මොකක්ද? මොකද්ද පුතා තැලසීමියා රෝගීන්ගේ දකින්න පුළුවන් ලක්ෂණ අපි අහනවා. ඒගොල්ලන්ගේ ළමයි හිමොග්ලොබින් නිපදවීම අඩාල වෙනවා. අඩාල වෙනවා තැලසීමියා රෝගීන්ගේ හිමොග්ලොබින් නිෂ්පාදනයේ අඩාල වෙලා ඔක්සිජන් පරිවහනය දුර්වල වෙනවා කියලා. right? නිසා අපි ලියනවා හිමොග්ලොබින් නිෂ්පාදනය දුර්වල වේ. හිමොග්ලොබින් නිෂ්පාදනය දුර්වල වේ. ඒ අනුව ඔක්සිජන් පරිවහනයේ තැලසීමියා රෝගීන්ගේ ඔක්සිජන් පරිවහනය දුර්වල වෙනවා. පැහැදිලිද? right. ඊළඟ ප්‍රශ්න අපි ගත්තේ එහෙම. තැලසීමියා රෝගය සඳහා නිරෝගී ජානයේ තීද රෝගී ජානයේ සිම්පල් තීද නම් පහත අවස්ථා සඳහා ප්‍රවේණික දර්ශය ලියන්න. ප්‍රවේණික දර්ශ ලියන්න. ඒ කියන්නේ රෝගී ජානයේ සිම්පල් නිරෝගී ජානයේ සිම්පල් ටී රෝගී ජානයේ කැපිටල් ටී මේක ළමයි නිලීන රෝගයක් මගින් තමයි මේක පැතිරලා යන්නේ නිලීන ජානයක්. එතකොට එන්න පුළුවන් තත්ත්ව තියෙනවා කැපිටල් T එන්න පුළුවන්. කැපිටල් T සිම්පල් T එන්න පුළුවන්. සිම්පල් T එන්න. පැහැදිලිද? right. ඒක කැපිටල් T ආවොත් කැපිටල් T දෙකක් ආවොත් කැපිටල් T කියලා ආවොත් මේකෙන් අදහස් වෙන්නේ නිරෝගී තැලසීමියා රෝගියෙක් තමයි කැපිටල් T කියන්නේ. तो निरोगी वाहकයා තමයි कैपिटल T सिंपल T रोगी කෙනා තමයි ළමයි सिंपल T right එහෙනම් මේ උත්තර තුන මේක ආයන්න නිරෝගී කෙනා මේක තමයි වාහකයා ආයන්න ඊළඟට යන්න තමයි රෝගී කෙනා තමයි මේ රෝගී කෙනා තමයි පැහැදිලිද මේ ටික තමයි මේ රෝගී සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් වාහකයයි निरोगी කෙනයි නිරෝගී වාහකයයි රෝගී කෙනයි පැහැදිලි නේද? ඒ සෙට් එක තමයි මේ. ඊළඟ හතරවෙනි ප්‍රශ්නයට අපි යමු. හතරවෙනි ප්‍රශ්නය. තැලසීමියා නිරෝගී වාහක මවක් සහ නිරෝගී වාහක පියෙකුට දාව උපදින දරුවෙකුගේ ප්‍රවේණි දර්ශය දැක්වීමට ප්‍රවේණි සටහනක් අඳින්න. මෙම සටහන අනුව ලැබෙන දරුවන් නිරෝගීද රෝගීද යන සඳහන් කරන්න තියෙනවා. එතකොට මේ අපිට කියනවා කවුරුද ළමයි මේ අපි මේක අඳින්න ඕනේ. තැලසීමියා නිරෝගී වාහක මවක් නිරෝගී වාහක පියෙකුට දාව උපදින දරුවන්ගේ ප්‍රවේණි දර්ශය. right සටහනක් අඳින්න තියෙනවා. බලා ගන්න මම අඳිනවා. එතකොට මේක කොහොමද අඳින්නේ? මේක අඳින්නේ මේ තැලසීමියා රෝගය සම්බන්ධයෙන් නිරෝගී වාහක මවක් මෙයා මව මෙහෙම તો මෙයා නිරෝගී වාහකයි right no කියන්නේ
එතකොට මේ තමයි නිරෝගී ඉස්සෙල්ලාම නිරෝගී මව නේද? පළවෙනිම දුන්නේ ඔයගලන්ට තැලසීමියා රෝගය. තැලසීමියා නිරෝගී වාහක මවක්. නිරෝගී වාහක මවක් ඈ. නිරෝගී හැබැයි වාහක මවක්. මේ බලන්න නිරෝගී වාහක තැලසීමියා සම්බන්ධයෙන් නිරෝගී වාහක මව වෙන්නේ නිරෝගී නම් කැපිටල් T දෙනුනේ. වාහක කියන්නේ රෝගී ඥානයේ සිම්පල් T තියෙනවා. රයිට් ඊළඟට අපි ගත්තොත් ළමයි පිරිමියා කොහොමද? පියා මේකේ මොකද්ද කියන්නේ? වාහක පියෙකුට දාව. නිරෝගී වාහක මවයි වාහක පියයි. දෙන්නම වාහකයෝ ඒක රයිට්. ඒතර මෙයා තමයි වාහක පියා. කැපිටල් T සිම්පල් T වාහක පියා. ඒතර වාහක මවයි වාහක පියයි දෙන්නෙක් ඉන්නවා. ඒතර මෙයා සාධන ජන්මාන මොකද පුතා? මෙයා ලිංග බෙදෙන්නේදී සාධන ජන්මාන තමයි කැපිටල් T ජන්මානයි සිම්පල් T ජන්මාන. මෙයා සාධන ජන්මාන මොකද? කැපිටල් T සිම්පල් T. ඒතර මේ දෙන්න එකතු කරලා මොනවද හැදෙන ජීවියා? capital T ජීවියෙක්. මේ දෙක එකතු වුණොත් මොකද්ද? ඒත් capital T ජීවියෙක්. right? ඒතර මේ දෙක මොකද්ද? capital T simple T. හරිද? simple T ජීවියෙක්. ඒතර මේ දෙක ගත්තොත් අපි simple T ජීවියෙක්. පැහැදිලිද? right. එතකොට මොකද වෙන්නේ මට කියන්න? මෙතන capital T එන නිසා capital T දෙකක් එන නිසා මේ දෙන්නම නිරෝගී දෙන්නේ නේද? නිරෝගී දෙන්නේ. එතකොට මේ දෙන්න ළමයි රෝගී දෙන්නේ. පැහැදිලිද? එතකොට නිරෝගී දෙන්නයි රෝගී දෙන්නයි තමයි මෙතන ඇතිලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට මේ තමයි රෝගී නිරෝගී වාහක PX සහ වාහක පියා කියන්නේ කැපිටල් T සිම්පල් T වාහක පියා මේ වාහක මව සමග විවාහ වීමෙන් පස්සේ ලැබෙන දරුවෝ දෙන්නෙක් නිරෝගී දෙන්නෙක් රෝගී. පැහැදිලිනේ? ඉක්මනින් chart එක ඇඳ ගන්න ලියලා නැත්නම් right? කොහොමද? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ ළමයි අවසාන කොටස අපිට කියනවා මෙහෙම මෙවැනි රෝග වළක්වා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණක් සඳහන් කරන්න. ළමයි සාමාන්‍ය මේ ඥාන රෝග වළක්වා ගන්න බෙහෙත් නැහැනේ. ඒ නිසා කරන්න පුළුවන්නේ ලේ ඥාතීන් අතර විවාහය වැළකී සිටීම තමයි කරන්න ඕනේ. රයිට්? ඒ නිසා හත්වෙනි කොටස උත්තරේ ලේ ඥාතීන් අතර විවාහයෙන් වැළකීම. right? ලේ ඥාතීන් අතර විවාහයෙන් වැළකීම තමයි කරන්න ඕනේ. ලේ ඥාතීන් අතර විවාහයෙන් වැළකීම. පැහැදිලිද? right. එහෙනම් මේ ප්‍රශ්නේ අවසානයි පුතා මම ඊළඟ ප්‍රශ්නේ ඩිස්ප්ලේ කරන්න ඔයගලන්ට මෙන්න මේ ප්‍රශ්නේ අවසානයි. කියන්නේ 7 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉවරයි. අපි දැන් යන්නේ 6 වෙනි ප්‍රශ්නෙට. right? 6 වෙනි ප්‍රශ්නේ ලොකු විස්තරයක් තියෙනවා. ඒ ලොකු විස්තරයෙන් පස්සේ තමයි ප්‍රශ්නේ ඊළඟට තියෙන්නේ. right? ලොකු විස්තරයක් තියෙනවා. දැන් මම මේ පස්සේ ළමයි වීඩියෝස් දාන්නේ ඔයගොල්ලෝ ඉල්ලන ළමයිට විතරයි. YouTube එක ගැන වීඩියෝස් හැමෝටම දාන්නේ නැහැ. ඉල්ලන සහ පන්තිට සම්බන්ධ වෙලා පන්ති ක්ලාස් ගෙවාගෙන යන ළමයි විතරයි වීඩියෝ එක දාන්නේ. right? link එක දැම්මත් සම්බන්ධ වෙන්නේ ඒ වගේ අය පමණයි. අනික් අය කිසි වමනාවක් නැහැ වැඩ කරන්න යන්න. අපිට තියෙන වමනාව නැහැ ළමයිට මේ විභාගේ පොතින් කොට දාගන්න. තේරෙනවනේ? right? ඒ නිසා මේ බලමු අපිත් එක්ක කැප වෙලා වැඩ කරන ළමයිට අපිත් කැප වෙලා වැඩ කරනවා. අනික් ළමයි අපි අතහැරලා දානවා. මොකද එහෙම අපිට එහෙම කැපකිරීමක් කරන්න නැති ළමයි වෙන්නේ බොරුරවි මහන්සින එක තේරුමක් නැහැ නේද? right. එතකොට බලමු අපි 6 වෙනි ප්‍රශ්නේ 6 ප්‍රශ්නේ අන්දාගලුවට වෙනවා. විද්‍යාගාරයේදී ප්‍රතික්‍රියාවක තාපවිපර්යාස සොයා ගැනීමේදී පරීක්ෂණයක නිරත වූ 11 ශ්‍රේණි සුන් අනුගමනය කරන ක්‍රියාවල වගේ තමයි තියෙන්නේ. මොකක්ද මේ කරලා තියෙන්නේ? පළවෙනි පියවර වලට පේනවා
සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයේ මේකත් සෙල්සියස් අංශක 25 දෙකේ උෂ්ණත්වය සමානයි. ඝන සෙන්ටිමීටර් 100 අරන් තියෙන මෙතන ඝන සෙන්ටිමීටර් x ප්‍රමාණයක් කරන් තියෙන්නේ. මෙතන ඝන ඩෙසිමීටර් මෝල් 2යි මෙතන ඝන ඩෙසිමීටර් මෝල් 1යි. පැහැදිලිද? ඒකේ ප්‍රමාණය කොච්චරද කියලා දීලා නැහැ. අපිට දීලා තියෙනවා ඊට පස්සේ සෙල්සියස් අංශක 25 වුණා ළමයි. මේ දෙක මිශ්‍ර කරාට පස්සේ උෂ්ණත්වය වැඩි වුණා තත්පර 10ක්. සෝරි සෙල්සියස් අංශක 10ක්. ඒක අපි මන්තයක් දාලා බඳුනකට මිශ්‍ර කරන්නේ මන්තයක් දාලා මේ දෙක එකට මිශ්‍ර කරාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අම්ල බස් මත ප්‍රතික්‍රියාවෙන් තාපය පිට වෙනවා. ඒ පිට වෙන තාපය නිසා ළමයි සෙල්සියස් අංශක 30ට මේක රත් වෙලා තියෙනවා. පැහැදිලිද? right. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ උෂ්ණත්ව සම්බන්ධයෙන් වෙනස්කම හොඳට පැහැදිලිව ඔයගොල්ලන්ට පේනවා නේද? මොකද්ද වෙනස? මෙතන ළමයි සෙල්සියස් අංශක 25ක් තියෙනවා ඔයගොල්ලෝ පේනවා. මෙතන සෙල්සියස් අංශක 25ක්. නමුත් මිශ්‍රණයේ දිහා බලුවම ඔයගොල්ලන්ට සෙල්සියස් අංශක කීයද? 35ක් තියෙනවානේ. ඒ කියන්නේ මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. කියන්නේ තාපයේ පිටවන ප්‍රතික්‍රියාවක්. නේද? තාප දායක ප්‍රතික්‍රියාවක්. මොකද අපි මේකේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ. A සහ B බඳුන් වල තිබෙන ද්‍රාවණ pH අගයන් පිළිබඳව කුමක් කියනද? ළමයි ආම්ලික ද්‍රාවණ වල pH අගය ඉතා අඩුයි. බාස්මික ද්‍රාවණ වල pH අගය ඉතාමත් වැඩි. නේද? සාමාන්‍යයෙන් ආම්ලික ද්‍රාවණ වල pH අගය කීයද කියලා තියෙන්නේ සාමාන්‍යයෙන්. අපි දන්නවා පළවෙනි ප්‍රශ්න උත්තරය අපි ලියමු. පළවෙනි ප්‍රශ්න උත්තරේ මේ 6 වෙනි එකේ පළවෙනි උත්තරේ pH අගය කීයද කීය දක්වා තියෙන්නේ ආම්ලික ද්‍රාවණයේ K සිට 7 දක්වා. right? මොකද්ද මේ ආම්ලික ද්‍රාවණ? ඒ කියන්නේ මොකේද මේ? A වලද B වලද? A වල. නේද? A වල A බඳුනේ pH අගය ඒ බඳුනේ මොනවද තියෙන්නේ ළමයි? ඒ බඳුනේ තිබුණේ බස්මයක්. වැරදි මන් දීලා තියෙනවා. බස්මයක් තිබලා තියෙන මේ බඳුනේ නිසා ඒ බඳුනේ pH අගය එතකොට 8 සිට 14 දක්වා. 7 ගන්න බෑ 7 උදාසීනයි. 8 සිට 14 දක්වා. එතකොට B වල ළමයි B ද්‍රාවණය අපි ගත්තොත් B ද්‍රාවණයේ pH අගය මේක අම්ල තියෙන නිසා ළමයි pH අගය 1 ඉඳලා 6 දක්වා. 7 ගන්න බෑ 7 උදාසීන නිසා. තේරෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට මේ රුක්ෂ ගන්න පේනවා මේ බඳුන් දෙකේ මොනවද තියෙන ද්‍රාවණ. මේකේ බස්ම pH අගය 8 ඉඳලා 14 දක්වා මේකේ අම්ල pH අගය 1 ඉඳලා 6 දක්වා තියෙනවා. right. දෙවෙනි ප්‍රශ්නෙට අපි යමු මොකද්ද කියන්නේ දෙවෙනි එකේ. A හා B බඳුන් වල ද්‍රාවණ දෙක මිශ්‍ර කළ විට රසායනික ප්‍රතික්‍රියා දැක්වීමද තුල් සමීකරණයක් ලියන්න. right. තුල් සමීකරණයක් අපිට ලියන්න දෙනවා මේ ප්‍රතික්‍රියා දෙක දැක්වීමට තුල් සමීකරණයක් ලියන්න තියෙනවා. කොහොමද ලියන්නේ අපි? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. right මේක දෙවෙනි කොටසේ මේ උත්තර ලියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ළමයි මේක ජලීය ද්‍රාවණයක්. නිසා AQ කියලා දාන්න. දාන HCl අම්ලය ඒකත් AQ. ලැබෙන ඵල මොනවද පුතා? සෝඩියම් ක්ලෝරයිඩ් NaCl aqueous දාන්න. I H2O නෑ H2O මේක ලික්විඩ් ගාස් ද්‍රවය. පැහැදිලිද? right. සමීකරණේ තුලිත වීමට මොකක්ද කරන්න? තුලිතයි සමීකරණ තුලිත. සමීකරණ තුලිත දෙයක් කරන්න ඕනේ. සමීකරණී වීම තුලිතලා තියෙන්නේ. right. ඒක ලියා ගන්න. ඊළඟ ප්‍රශ්නේ යමු. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය වදියදී A බඳුනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 100ක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා කරවීමට B බඳුනේ HCl ද්‍රාවණ පරිමාව x කොපමණ විය යුතුද? කොච්චර පරිමාවක් අවශ්‍යද අපිට අහනවා. B බඳුනේ කොච්චර පරිමාවක් අවශ්‍ය වෙයි කියලා අපි අහනවා. අපිට දැන් සිද්ධ වෙනවා A බඳුනේ තියෙන පරිමාව සහ B බඳුනේ තියෙන ප්‍රතික්‍රියාව දිහා බලුවම A බඳුනේ කොච්චරද අරන් තියෙන්නේ? මිලිලීටර් 100යි. මෙතන ඝන සෙන්ටිමීටර 100යි. මෙතන ඝන සෙන්ටිමීටර කීයක් ගන්නවද කියලා. හැබැයි සාන්ද්‍ර දෙක දිහා බලන්න. සාන්ද්‍ර දෙක දිහා බලුවම මේක දෙගුණයක් තියෙනවා සාන්ද්‍රනේ. මේක තියෙන ළමයි මේක සාන්ද්‍රනේ දෙගුණයක් තියෙනවා. තේරෙනවද?
right අපි මම කතා කරන සුට බලන්න මේක දිහා දැන් මේක මේවා මවුල එකක් මේවා මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් මේවා මවුල එකයි මේවා මවුල එකයි ලැබෙන්නේ එතකොට මේවා අරන් තියනවා පුතා ඝන සෙන්ටිමීටර් 100ක් ඝන සෙන්ටිමීටර් 100ක් පරිමාව මේකත් 100ක් ගන්න ඕනේ මේකත් 100 එතකොට ලැබෙනවා 100ක් මේකත් එතකොට ලැබෙනවා 100ක් කියන්නේ මේ ද්‍රාවණ ලැබෙන විදිය හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතා මේ මවුල මෙතන එකක් එක ප්‍රතික්‍රියා කරන මේ වැඩි වෙන්නේ මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරන් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර මවුල දෙකක් ඝන ඩෙසිමීටරයට මවුල දෙකක් මෙච්චරක් කරන් තියෙනවා එහෙනම් මේවත් අපිට ගන්න වෙනවා ඝන ඩෙසිමීටර මවුල දෙකක් නේද ඝන ඩෙසිමීටර මවුල දෙකක් mol ඝන ඩෙසිමීටර එතකොට දැන් ඝන ඩෙසිමීටර මවුල දෙකක් ගන්න උනාට මෙතන තියෙන්නේ ඝන ඩෙසිමීටර මවුල එකක ද්‍රාවණයක් තමයි මිශ්‍ර කරන්නේ පැහැදිලිද ඔයාලට දැන් HCl දිහා බැලුවොත් එහෙම මම ආයෙ ඩිස්ප්ලේ කරන්නම් HCl දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා HCl ඝන ඩෙසිමීටර මවුල එකයි මේක දෙකක් ඒ නිසා මෙතන අරන් තියෙන්නේ ඝන සෙන්ටිමීටර 100ක් නම් මෙතන අපිට පරිමාව ගන්න ඕන මේකට ප්‍රතික්‍රියා බැලන්ස් කරන්න ප්‍රතික්‍රියාව කරවන්න මේවා ඝන සෙන්ටිමීටර 200ක් ගන්න වෙනවා තේරෙනවද ඝන සෙන්ටිමීටර 200ක් ගන්න වෙනවා ඒ කියන්නේ මෙතන අපි පාවිච්චි කරන්නේ ඝන ඩෙසිමීටර මවුල එකයි සාන්ද්‍රණය තියෙනවනේ මේවා ඒ වගේ දෙගුණයක් සාන්ද්‍රණය තියෙනවනේ તો දෙගුණයක් සාන්ද්‍රණය එකෙන් 100ක් ගත්තොත් මේ සාන්ද්‍රණය එකක් තියෙන එකෙන් අපිට ගන්න ළමයි දෙගුණයක් ඒ කියන්නේ පරිමාව ඝන සෙන්ටිමීටර 200ක් ගන්න. ඒ නිසා ගතේ HCl පරිමාව පෙන්වන නිසා උත්තරය ඝන සෙන්ටිමීටර 200ක්. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නට යමු. අඩුපාඩු දෙනවා හදාගන්න. ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මොකක්ද හේතුව? A හි සාන්ද්‍රණය B හි සාන්ද්‍රණයෙන් දෙගුණයක් වන නිසා දැන් තුන් එකේ අයන්නට උත්තරේ තමයි මෙන්න මේක. මොකද්ද? තුන්වෙනි කොටසේ අයන්නට උත්තරය. තුන්වෙනි කොටසේ අයන්නට උත්තරේ තමයි මේ. මේ තියෙන අයන්නට උත්තරය. ඝන සෙන්ටිමීටර 200ක් අවශ්‍යයි. නේද? ඒකට හේතුව අපෙන් අහනවා ආයන්න හේතුව. ලියන්න. A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය මෙන් දෙගුණයක් වන නිසා A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය මෙන් දෙගුණයක් වන නිසා A වල දෙගුණයක් සාන්ද්‍රණය B වල මෙන් දෙගුණයක් වන නිසා මවුල ගණන සමාන වීමට මවුල එක එක අවශ්‍ය වෙනවනේ කියන්නේ ප්‍රතික්‍රියා කරන මවුල ගණන සමාන මේකට සමාන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මවුල ගණන සමාන වීමට පරිමාවද දෙගුණයක් විය යුතුයි. මේ පරිමාව දෙගුණයක් වෙනවා මෙයා. පරිමාවද දෙගුණයක් විය යුතුයි. right? අපි යමු මේ ප්‍රශ්නේ 6 වෙනි එකේ ඊළඟ කොටසට. ඊළඟ ප්‍රශ්නේ ඊළඟට අපි අහනවා හතරවෙනි කොටස A හා B බඳුන් දෙකේ ද්‍රාවණ මිශ්‍ර කිරීමට ඇති y බඳුනේ තිබිය යුතු ලක්ෂණයක් සඳහන් කරන්න. ආයි මම පෙන්නන ප්‍රශ්නේ අපිට කියනවා දැන් මේක මිශ්‍ර කළා මේකේ තාපය වැඩි වෙනවා. ඒ තාප ප්‍රමාණය අපි මනින්න යන්නේ. ඒතර අපෙන් අහනවා A සහ B බඳුනේ දෙකේ ද්‍රාවණ මිශ්‍ර කිරීමට ගෙන ඇති y බඳුනේ තිබිය යුතු ලක්ෂණයක්. ළමයි y බඳුනේ තාපය අපත යන්න හොඳ නැහැ ළමයි. තාප පරිවාරක වීතිය ලියන්න. තාපයේ නිපදන තාප ප්‍රමාණය අපත යනවා. අපි මේ පරීක්ෂණය කළේ තමයි රිජිෆෝම් කෝප්පයක් කරා. ඔයාලට මතක නම් බලන්න රිජිෆෝම් කෝප්පයක් කරා තමයි මේ පරීක්ෂණය අපි කරේ. ඒ නිසා මොකද්ද තිබිය යුතු y වල තිබිය යුතු ගුණාංගයක් සඳහන් කරන්න. එහෙම බඳුන තාප පරිවාරක වීතිය. තාප පරිවාර කියන්නේ තාපයේ පිට නොවන බඳුනක් වීතිය. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නය. ඒකේ ආයන්න කොටස y ලෙස ගැනීමට යෝග්‍ය බඳුනක් නිදසුනක් දෙන්න. මොකද්ද මේ සඳහා හොඳ ළමයි? රිජිෆෝම් බඳුනක්. රිජිෆෝම් බඳුනක් තමයි සුදුසු. රිජිෆෝම් කෝප්පයක් තමයි මේ සඳහා ගන්න. අර
ඔයාලා දන්නා මාළු අරන් යනකොට මාළු අරන් යන්නේ අපි රිජිෆෝම් පෙට්ටියකනේ. රයිස් දෙන්න දාලා ඒක රයිස් දිය වෙන්නේ නැහැ නේ වගේ රිජිෆෝම් වතුරක් තමයි මේ සඳහා පාවිච්චි කරන්න ඕනේ. පස්වෙනි කොටස මොකක්ද? මෙම ක්‍රියාකාරකමේ ප්‍රතිඵලය අනුව ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසයේ මවුලට කිලෝ ජූල් වලින් සොයන්න. මවුලට කිලෝ ජූල් වලින් හඳුන්වනවා. right? එතකොට අපිට සිද්ධ වෙනවා මේ ජලයේ විශුද්ධතාවය 4200යි කියලා. ඒතර මවුලයට කිලෝ ජූල් වලින් අපි ගණනය කරමු. right. බලමු අපි දැන් අපි ගත්තේ මෙහෙමනේ මේ කියන ප්‍රශ්නේ අපේ පස්වෙනි ප්‍රශ්නය මෙහිදී නිබඳව තාප විපර්යාසය මවුලට කිලෝ ජූල් වලින් අපි අහන්නේ අපි ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH ඊළඟට ගත්ත HCl අම්ලය ලැබුණා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජල හරිද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ගත්තේ පුතා ඝන සෙන්ටිමීටර් 100ක් නේද ඝන සෙන්ටිමීටර් 100ක් එතකොට මේකේ මෙතන ඝන ඩෙසිමීටර් මෝල් 2යි ඝන ඩෙසිමීටර් මෝල් 2යි සාන්ද්‍රණය පැහැදිලිද හරි ඊට පස්සේ මෙතන අපි ගත්තා මේවා 200ක් ඝන සෙන්ටිමීටර් 200ක් ගත්තා. හැබැයි මේවා මවුල ගාන එකයි ඝන සෙන්ටිමීටර් මවුල එකයි. සාන්ද්‍රණය. සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර් මවුල එකයි. හරි. දැන් මෙතන අපි බලමු කොච්චරක් මවුල ප්‍රතික්‍රියා කරනවද කියලා. කොච්චරක් මවුල ප්‍රතික්‍රියා කරනවද? right? මවුල ගාන හරන සමීකරණ තමයි n සමානයි අර n සමානයි නෑ මේකට තියෙන්නේ අපි මවුල ගාන සමානයි නැත්නම් සාන්ද්‍රණය සමාන c සමාන n බෙදීම v සමීකරණ ඒක ළමයි n උක්ත කරා මොකද ලැබෙන්නේ n උක්ත කරාම n සමානයි c වැඩි කිරීම v වෙනවා සාන්ද්‍රණය පරිමාණය ගුණ කරන්න ඕන එතකොට මවුල ගාන හරන පුළුවන් සාන්ද්‍රණය දෙන්න දෙකයි පරිමාව දෙන්න පුතා 100යි හැබැයි 100 අදස් කරන්න බෑ මේක 1000න් බෙදන්න මොකද ඝන ඩෙසිමීටර් කරන්න ඕන නිසා ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් මැච් වෙන්නේ නැහැ නිසා 100න් මේක 100 1000න් බෙදන්න ඕන. එතකොට මෙතන එනවා පුතා මේ බිංදුවකට මෙතන බිංදුවක් කැපුවාම 2 10න් බෙදුවම මවුල ගාන වෙනවා 0.2. ඔන්න මෙතන ප්‍රතික්‍රියා කරන්නේ මවුල 0.2. මෙතනත් කොච්චරක් වෙනවද බලමු HCl මම මේ දත්ත ටික මෙතන ලියන්න ඕනේ. ඝන සෙන්ටිමීටර් 200 right ඝන ඩෙසිමීටරේට මවුල එකක් වූ ඝන සෙන්ටිමීටර් 200ක් මෙතන ගන්න. ඒ බලන්න මෙතන මවුල කීයද කියලා. මවුල සමාන වෙන්න ඕනේ දෙක. නැත්තම් මේවා මවුල එකක් මේවා මවුල එකක් කියලා ප්‍රතික්‍රියා කරන්න කමන්නේ අපි එතනත් හදමු. c සමාන n බෙදීම v කියන්නේ සමීකරණේ මේක n උක්ත කරන්න. ඒතර මේක හරස් මුද්‍රය දැම්මම n සමානයි c වැඩි වෙනවා v වලින්. මේක මේකෙන් පුණ වෙනවා. ඊට පස්සේ n සමානයි සාන්ද්‍රණය ඇවිල්ලා තියෙන පුතා 1යි මවුල ඝන ඩෙසිමීටර් මම ඒක ලියන්න දුර ලියන්නම්කෝ 1 වැඩි කිරීම පරිමාව දෙක පුතා 200යි මේක බෙදන්න කීයද 1000යි මෙතන 1යි මෙතන කීයද 200යි මෙතන 200යි 5යි එහෙනම් මවුල ගාන සමානයි 1 5න් බෙදන්න ඕන එකට නෑ 0.10ට 2යි ඔයාලා වෙනවා මේවා මවුල දෙකක් මේවා මවුල දෙකක් එක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. තේරෙනවද? ඔන්න මවුල 0.2ක් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මවුල 0.2ක් ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන තාප ශක්තිය අපි ඊළඟට ගණනය කරමු. තාප ශක්තිය වල සමීකරණ තමයි Q සමාන mc θ. m කියන්නේ ළමයි ස්කන්ධය. මෙතන මේ ප්‍රතික්‍රියා කරපු ස්කන්ධය කීයද? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ඝන සෙන්ටිමීටර් 100 ඝන ඩෙසිමීටර් 200 අපි මේවා ජලයේ ඝනත්වයට සමාන කරලා තමයි ගන්න හදන්නේ. එතකොට 100යි 200යි 300යි. එතකොට ළමයි ජලයේ ඝනත්වයට සමාන කරාම ඝන සෙන්ටිමීටර් 100ක ස්කන්ධයේ ග්‍රෑම් 100යි. පැහැදිලිද? ඒ නිසා අනිවාර්යයෙන්ම
මෙතන ඝන සෙන්ටිමීටර් 100ක් තියෙන නිසා මෙතන 200ක් තියෙන නිසා මුළු ස්කන්ධය වෙන්නේ 100යි 200යි 300යි ග්‍රෑම් 300 ස්කන්ධේ ග්‍රෑම් 300 කිලෝග්‍රෑම් වලින් අර්ථ කරන නිසා අපි මේක 1000න් බෙදන්නේ ජලයේ විශිෂ්ටතාවය 4200 මොකද මේ ප්‍රතික්‍රියාවේදී මේවා ජලයයි උපකල්පනය කරලා තමයි අපි ගන්න හදන්නේ මුදල් ටික වරහන් තුල ජලයේ විශිෂ්ටතාවය 4200 කියලා දිනු කියනවා right එතකොට මේ තියෙන්නේ විශිෂ්ටතා ආධාරතාවයේ උෂ්ණත්ව අන්තරය ළමයි. පටන් ගන්නකොට ඔයගොල්ලෝ මම පින්තූරේ පෙන්නවා. අපෝ පෙන්වන්නම්කෝ. ආයි පෙන්වන්න බලා ගන්න. පටන් ගන්නකොට උෂ්ණත්වයේ පුතා සෙල්සියස් අංශක 25යි. අවසානයේ මේක මිශ්‍ර කරාට පස්සේ 35 කියන්නේ කීයක්ද වැඩි වෙලා තියෙන්නේ? වැඩි වෙච්ච ප්‍රමාණය මට කියන්නේ සෙල්සියස් අංශක 10ක් වැඩි වෙලා තියෙනවා. උෂ්ණත්ව අන්තරය වෙන්නේ සෙල්සියස් අංශක 10යි. දැන් මොකද වෙන්නේ? මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව පැහැදිලිද? දැන් සුළු කරාට පස්සේ උත්තරේ නෝමයි 3 වැඩි කරන්න ඕනි 40 300 වැඩි කරන්න ඕනි 42කින්. ඒක Q සමානයි. බිංදු දෙක අගට දැම්මා 342 වැඩි කරන්න. 3 වරක් 2 6යි. 3 වරක් 4 12යි. එතකොට එනවා ජූල් 120 නෑ. 12600ක්. ජූල් 12600ක් එනවා. කිලෝ ජූල් වලින් ගත්තොත් පුතා කිලෝ ජූල් වලින් ගත්තොත් මේක කිලෝ ජූල් 12න් බෙදන්න මේ 1000න් බෙදන්න මේක 12.6යි කිලෝ ජූල් කිලෝ ජූල් 12.6 දැන් මවුල කීයකටද මේ මවුල කීයක් ප්‍රතික්‍රියා කරනවද 12.6 ඉන්නේ මවුල 0.2ක් ප්‍රතික්‍රියා කරනකොට එහෙනම් මවුල එකට කිලෝ ජූල් කොච්චර ශක්තියක් නිදහස් වෙන්න ලැබෙනවද මවුල එකට කිලෝ ජූල් කොච්චරක් නිදහස් වෙනවද අපෙන් අපි මේක සූත්‍ර කරන්නේ නම් කොහොමද එහෙමනේ මෙතන එහාට වාක්‍යයක් විතර ලියලා මවුල 0.2ක් ප්‍රතික්‍රියාවේදී සිදුවන තාප ශක්ති විපර්යාසය සිදුවන තාප ශක්ති විපර්යාසය සමානයි අපිට ආවා 12.6 කිලෝ ජූල් 12.6 කිලෝ ජූල් 12.6 kg එහෙනම් අපි මවුලේ නම් නිසා එම නිසා මවුල එකකට ප්‍රතික්‍රියාව සිදුවන තාප ශක්ති විපර්යාසය එතකොට අපි කරන්නේ 12.6ක් සිද්ධ වුණේ පුතා 0.2කට නම් මේක වැඩි කරන්න මවුල එකේ මේක කිලෝ ජූල් නේ කිලෝ ජූල් මේක ගුණ කරන්න මවුල එකකට හොයන්න මවුල එක. දශම දෙකක් තින් අපිට ලැබුණේ මවුල දශම දෙකකින් ලැබුණේ මෙච්චරක් නම් මවුල එකට කොච්චර කරනවද මවුල එකට කිලෝ ජූල් මවුල එකට කොච්චරක් කරනවද right මවුල එකට කොච්චරක් දෙකින් මේ හොයන්න යන්නේ එතකොට මෙතන මවුල ඍණ එක එන්න නම් මෙතන මවුල තියෙනවා. මවුල දශම දෙකකට 12.6ක් නම් එකකට කොච්චරද ලැබෙන්නේ? මවුල එකකට කොච්චර ශක්තිය කරනවද? right? මේක සුළු කරාම මේක සුළු කරන්නේ කොහොමද පුතා? උඩයි යටයි දෙකේම දශම නැහැ කියලා අපි හිතමු. මොකද දශම ස්ථාන එක එක තියෙන නිසා මේක දශම ස්ථාන එකයි මේක දශම ස්ථාන එකයි නිසා දශම නැහැ කියලා අපි කල්පනා කරමු. ඒකල 126 දෙකෙන් බෙදමු. 126 දෙකෙන් බෙදුවම කීයද? 126 දෙකෙන් බෙදුවාම උත්තරය කීයද? 63 නේද පුතා? 63 ඒවා දෙකක් 60 ඒවා දෙකක් 120යි ඒ නිසා 63 ඒවා දෙකක් 126යි. උත්තර එනවා 63යි කිලෝ ජූල් මවුලට. හරිද? right. අදා ගන්න ඉක්මනට අර ඉස්සෙල්ලා කොටස මම මැකුවා. මේ උෂ්ණත්වය හොයන විදිහ ඒ උෂ්ණත්වය ලැබුණේ මවුල දශම දෙකක ප්‍රතික්‍රියා කරනකොට එහෙනම් මවුල එකක් ප්‍රතික්‍රියා කරනකොට කොච්චර තාප ශක්තියක් ඇති වෙනවද තමයි කියන්නේ right ඉක්මනට ලියා ගන්න නේ right
බකරමු. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා. ඊළඟ ප්‍රශ්නය ඉහත පහ කොටසේ පිළිතුර ලබා ගැනීමද ඔබ විසින් සිදු කළ උපකල්පනයක් ලියන්න. මොකක්ද අපි කරපු උපකල්පනය ළඟ? අර ද්‍රාවණේ අවසානයේ ජලය විතරක් තියෙන කියලා අපි උපකල්පනය කරන්නේ නැහැ. එකක් තමයි ශක්ති හානියක් සිදු නොවේ කියලා උපකල්පනය කරනවා. නේ? ශක්ති හානියක් සිදු නොවේ කියලා උපකල්පනය කරනවා. මේ කීවෙනි කොටසද මම මේ කියන්නේ යන්නේ 6 වෙනි කොටස. ආයි බලා ගන්න ඔයගොල්ලෝ මේක මම කිව්වා ළමයි උත්තර ලියන්න කියලා පොත් ප්‍රශ්නේ ලියාගෙන හරි 6 වෙනි කොටස බලමු අපි. ඉහත කොටසේ පිළිතුර ලබා ගැනීමද ඔබ විසින් සිදු කළ උපකල්පන මොනවාද? එකක් ලියන්න පුළුවන් අපිට. එක උපකල්පනයක් තාපහානියක් සිදු නොවන බව. තාපහානියක් සිදු නොවන බව. right? තාපහානියක් සිදු නොවන බව. දෙවන උපකල්පනය ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. right? තුන්වෙනි උපකල්පනය ද්‍රාවණයේ වීතාදහ කියන්නේ විශිෂ්ට තබ්දාර්ථතාවය. ද්‍රාවණයේ වීතාදහ ජලයේ වීතාදා වලට සමාන බව. ජලයේ විශිෂ්ට තබ්දාර්ථතාවයට සමාන බව. ජලයේ විශිෂ්ට තබ්දාර්ථතාවයට සමාන බව. ඊළඟ ප්‍රශ්නය මෙම ක්‍රියාකාරකමේ ශක්ති පර්යාසය දැක්වීමට අදාළ ශක්ති සටහනක් අඳින්න. ශක්ති සටහනක් අඳින ශක්ති පර්යාසය. මේක එතකොට පුතා තාපදායක ප්‍රතික්‍රියාව. ඒක තාපදායක ප්‍රතික්‍රියාවල අපි ශක්ති පර්යාසය අඳින්න වෙන පැත්ත. නේද? ධන පැත්ත නෙවෙයි පැත්ත. බින්දුවෙන් පටන් අරගන්න ඕනේ. තාපදායක ප්‍රතික්‍රියාවක මෙතන ප්‍රතික්‍රියක වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. මේක ඇක්වස් ප්‍රතික්‍රියකනේ. ඊළඟ අයනෝද ගත්තේ HCl අම්ල. මේකත් ඇක්වස් ජලීය. right? ලැබෙන ඵල මොනවද කියන්නේ? මේ වගේ ලැබිච්ච ඵල මොනවද? ලැබුණා සෝඩියම් ක්ලොරයිඩ් NaCl නේ ඇක්වස් දාන. ආය මොනවද ලැබුණේ? ආය ජලය ලැබුණා H2O liquid. මේ ප්‍රතික්‍රියාව පහළට ඊතලයේ තියෙන්න ඕන. ඒතර මේක ඍණ ශක්ති පර්යාසයක් අපිට ආවේ. ශක්ති ප්‍රමාණය කියදාවේ ළමයි ශක්තිය මවුලට කිලෝජූල් 63යි ආවේනේ. මවුලට කිලෝජූල් MOL ඍණයක 63. right ඍණාගයක් විතර ලියන්න ඕනේ. මේදි තාපෙ වෙන නිසා අපි ඊතලයේ ලියන්න ඕනේ මෙහෙම තාපදායක කියලා. තාපදායක. මේක තාපේ පිට කරපු ප්‍රතික්‍රියාවක් තාපදායක ප්‍රතික්‍රියාවක්. හරිද? රටික්මනේ ශක්ති මේ සටහන අඳින්නේ. කොහෙන්ද? ඉක්මන් කරමු. තව ප්‍රශ්න තුනක් තියෙනවා ඉක්මන් කරමු. right. හත්වෙනි ප්‍රශ්නේ ඊළඟ. හත්වෙනි ප්‍රශ්නේ. හොඳට පුතා? හරි. අපි යමු හත්වෙනි ප්‍රශ්නෙට. 7. මම ඩිස්ප්ලේ කරන්න. මේ පිටු ඉවරයි නේද? මේ පිටු ඉවර අපි අලුත් පිටුවක් ගන්න ඕනේ. ඊළඟ පිටුව. 14 පිටුව. 14 පිටුවට එන්නේ. මොකක්ද අහන්නේ 14 පිටුවේ? නගර ක්‍රමවත් සැලසුම් කිරීමට අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මෙහිදී
ඉදිකරමින් පවතින විශාල ගොඩනැගිල්ලක් ආශ්‍රිත වැඩබිමක දර්ශනයක් පහත රුපියල් දක්වා ඇත. මේ කියන තමයි ලොකු මේ ඔබකරයක් නේද ළඟ තියෙන්නේ. ප්‍රමණාක්ෂයක් තියෙනවා මේකෙන් කෙනෙක් කැරකෙනවා ක්‍රියාකාරීත්වයක් මැද ඉන්නවා. එයා මේක දිහා බලාගෙන මෙතන මේ ශක්තිමත් තන්ත්‍රයෙන් මේ ලොකු බරවල් ඉහළට පහළට අවශ්‍ය ස්ථාන වලට ගිහින් දානවා නේද? ඒ තමයි මේකෙන් කරන්නේ. මේ පෙන්වා තිබෙන අන්දමට යන්ත්‍ර භාවිතා කිරීමෙන් වැඩබිමේ කාර්ය පහසු වේ. කාර්ය යන්න හඳුන්වන්න. කාර්යයක් කියන්නේ මොකක්ද? කාර්ය අර්ථ දැක්වීම මොකක්ද? කාර්ය සමීකරණය පුළුවන් නේද අපිට අර්ථ දැක්වීම ලියන්න. කාර්ය සමීකරණයක් අපි ගත්තා. කාර්ය සමීකරණ මොකක්ද? කාර්ය සමානයි බලය වැඩි කිරීම බදිසි වී. කාර්ය සමානයි බලය වැඩි කිරීම බදිසි වී. මේ බිඳුවයි 7 ප්‍රශ්නේ. right? කාර්ය සමානයි බලය වැඩි කිරීම බදිසි වී. බලය දිශාස්තු කළ විස්ථාපනය. right? බදිසි වී. බලය කොච්චරද ළමයි? බලය බලයක් අපිට අවශ්‍ය මේ ගාන හදන්න අවශ්‍ය නැහැ නේ. ඒ නිසා අපි මෙතන මේ ගානක් හදන්නේ නැහැ ළමයි. ඒ නිසා අපි අර්ධකී විතරක් ලියන කොහොමද ලියන්නේ අපි? යම් බලයක් යොදා නිශ්චිත දිශාවකට යම් වස්තුවක් තල්ලු කරන යාමේදී කාර්යයක් සිදු කළේ යයි කිනු ලැබේ කරේ. right? ලියන්න මේ අර්ධකී පළවෙනි කාර්යය යන කොහොමද අපි අහන්නේ පළවෙනි කොටස. කාර්යය යන කොහොමද අයන්න? ලියන්න. වස්තුවක් මත බලයක් යොදා වස්තුව මත බලයක් යොදා එම වස්තුව කිසියම් වූ දුරක් ගෙන යාමේදී කාර්යයක් කළේ යයි කිනු ලැබේ. ඊළඟ කොටස කාර්ය දෛසික රාශියද අදිශ රාශියද ගන්නවා. කාර්ය කියන්නේ මොන රාශියද ළමයි? අයන්න හරි ආයන්න. කාර්ය අදිශ රාශිය. කාර්ය කියන්නේ අදිශ රාශිය. දෙවෙනි කොටස. ඊළඟ ප්‍රශ්න බලමු. ඊළඟ ප්‍රශ්න දෙවෙනි එක අපි අහනවා. කිලෝග්‍රෑම් 1000ක භාරය මීටර් 80 ඉහළට එසවීමේදී ඒ බරට එරෙහිව කළ කාර්ය කොපමණද? බරට එරෙහිව කරන කාර්ය කොටස තමයි අපි අහන්නේ. තේරෙනවනේ? right. කාර්ය සමීකරණ අපි ආස්කල් හඳුන් බලන්න. බරට එරෙහිව සිදු කරන කාර්ය කොටසද කියලා. මේක හරිද? කාර්ය සමානයි බලය වැඩි කරන බල දිශාස්තු කළ විස්ථාපනය. හරි? කාර්ය සමානයි බලය වැඩි කරන බලය සිදු කළ විස්ථාපනය. ඊට පස්සේ බලය අපි ගත්ත ළමයි කිලෝ 1000යි කියන්නේ 10 ගුණ කරලා නිව්ටන් 10000යි. වැඩි කරන්න ඕනේ මේ කොච්චර කුස්සේ ගන්නකොද මීටර 80ක්. 80 10000න් වැඩි කරාම 810 කියලා උත්තරය ආවා. පැහැදිලි නේද? ඊළඟ ප්‍රශ්නේ මම පෙන්නන්න ඔයගලන්ට. ඊළඟ ප්‍රශ්නය. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ කියන්නේ? බහරේ එල්ල ඇත්තේ x සිට මීටර 20ක් ඉදිරියෙන් නම් AB රාමුව සිරස්ව පවතින විට බහරේ නිසා ඇතිවිය හැකි ගූර්ණය සොයා රාමුවේ බර නොසලකා හරියට කියනවා. ගූර්ණය සොයා.
අරද x කියන ස්ථානයේ අරන් තිනවා x කියන ස්ථානය සිට මීටර 20ක් ඉදිරියෙන් තමයි x කියන්නේ ළමයි මේකේ මේ කොටසනේ පොඩ බලා ගන්න x කියන්නේ කොතනද මෙතනනේ x කියලා මීටර 20ක් ඇතින් තමයිලු මේක මේ බහරය තියෙන්නේ මීටර 20ක් දුරින් මීටර 20ක් ඉදිරියෙන් තමයි තියෙන්නේ මෙතන තේරෙනවනේ එතකොට මේබි කොටසේ අපි බර නොසලකා හැරියොත් බල බූර්ණය කොටස අපි ගන්නවා මෙතනින් පහට ළමයි නිව්ටන් 10000ක බලයකින් පහළට ඇදෙනකොට මේ දුර මීටර් 20යි නම් ඉතින් බල බූර්ණය හන්නේ බලය වැඩි කරනවා බලයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුරේ නේ හරි ඉතින් බලන්න බලය ගුණ කරනවා බල බූර්ණය සමානයි බලය ගුණ කරනවා බලයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති ලම්බක දුරේ බලය කොච්චරද අපිට ආවේ නිව්ටන් 10000යි කිලෝග්‍රෑම් 1000යි නිව්ටන් 10000යි වැඩි කරන්න ඕනේ බලයේ සිට භ්‍රමණ අක්ෂයට ඇති දුරේ මීටර් 20යි එහෙනම් අතන බල බූර්ණය නෝනා 10000 20 වැඩි කරාම 210 न्यूटन मीटर बल बूर्णिक न्यूटन मीटर राइट ये प्रश्न इवरයි ඊළඟ හතරවෙනි ප්‍රශ්නය බහරේ ඉහළට එසවීමට යන්ත්‍රයට ගත වුණු කාලය විනාඩි 10 නම් යන්ත්‍රයේ ජවය සොයන්න බාරේ ඉහළට උස්සන්න බාරේ උඩට අරන් යන්න ගත වුණේ විනාඩි 10යි නම් राइट විනාඩි 10ක් ගත වුණේ නම් යන්ත්‍රයේ ජවය කියන්නේ ක්ෂමතාවය ක්ෂමතාවය වල යන්ත්‍ර විද්‍යාවේ සමීකරණය මතක කරගන්න. හතරවෙනි කොටස ක්ෂමතාවය අපි කරනවා. ක්ෂමතාවය සමානයි කාර්ය බෙදන්න පුතා කාර්ය. හරිද? right. කාර්ය කොච්චරද? කාර්ය බෙදන්න ඕනේ කාර්ය. ක්ෂමතාවය කියන්නේ කාර්ය බෙදන්න ඕනේ කාර්ය. පැහැදිලි? right. ඒතර කාර්ය බෙදීම කාර්යය ඈ. तो कार्य කොච්චරද අපිට මේ ඉස්සලාවේ 810 කාලය කොච්චර මේක උඩට උස්සන්න කොච්චර කාලයක් ගත වුණා කියලා කියනවා මෙතන මේක කියනවා විනාඩි 10ක් නම් බහරේ ඉහළට එසවීමට යන්ත්‍රයට ගත වූ කාලය විනාඩි 10ක් නම් යන්ත්‍රයේ ක්‍රියාවය විනාඩි 10ක් කාලය විනාඩි 10යි તો විනාඩි 10යි මේක බෙදන්න right 10යි විනාඩි 10 ළමයි අපි තත්පර කරන්න ඕනේ. නිසා 10 තත්පර කරන්න විනාඩි 10 600. තත්පර 600 බෙදන්න. මේ බින්දයකට මෙතන බින්දයක් කපන්න. ඒතර ළමයි මෙන්න මේ 8000 බෙදන්න 6න් ඉතර එනවා අපිට කාර්ය තත්පර ජූල් නැත්නම් වෝට් වලින් උත්තර එනවා 8000 බෙදීම 6. 8000 බෙදීම 6ක් උත්තර. හරිද? 8000 බෙදීම 6. සුළු කරන්න බලන්න. 8000 බෙදන්න 6. කොහොමද? අපි මේ පැත්තේ ගියොත් පුතා 8000 බෙදීම 6. 8ට 1යි පුතා 6යි ඉතිරි කීයක්ද? 2ක් 20ට කීයද? 3යි 3 වරක් 2 6යි ඉතිරි කීයක්ද? 2ක් 3 වරක් 6 18යි ඉතිරි 2ක් එතකොට මේ බිඳුව පහළට ගත්තාම 20යි 20ට ආයිමත් 3යි 3 වරක් 6 18යි ඉතිරි 2ක් මේ බෝලෙත් පහළට ගත්තා 20යි 23යි 3 වරක් 2 3 වරක් 6 18යි ඉතිරි 2ක් කොහොම යන්නේ ඒතර 1333.3 වොට් කැපිටල් W හරි අවසාන ප්‍රශ්නේ ළමයි මේ කොටසේ අවසාන ප්‍රශ්නය. මේ කොටසේ අවසාන ප්‍රශ්නය මොකක්ද අහන්නේ? ඒ කියන්නේ මේ කොටසේ කියන කොටසේ අවසාන ප්‍රශ්නය. මේ කොටසේ අවසාන ප්‍රශ්නය. ඉහළට එසවුණු භාරයේ සැලකූ විටෙහි ගබඩාවේ ශක්තිය මොකක්ද ළමයි? වස්තුවක් තිර ස්ථානයේ උඩට අරන් ගියාම ගබඩාවේ ශක්තිය අපි කියන්නේ විභව ශක්තිය කියලා. උත්තරය විභව ශක්තිය. ඊළඟ ප්‍රශ්නය. මෙහෙම තියෙනවා
චලිතය පිළිබඳව අයිසැක් නිව්ටන් විසින් පරීක්ෂණාත්මකව අනාවරණය කරගත්ත කරුණු පදනම් කරගෙන නිව්ටන් නියම ඉදිරිපත් කර ඇත. පහත රූපවල පෙන්වා තිබෙන චලිත අවස්ථා සැලකිල්ලට ගන්න. 10කින් පොල් ගෙඩියක් කරනවා. දුම්රියක් සැලරීකේ මාර්ගයක ඉදිරියට නිරතුරුව යනවා රොකට් කුවක් කියලා යනවා. මෙම රූප වලට අනුව ABC හි දැක්වෙන චලිතයන් පැහැදිලි කළ හැකි නිව්ටන් නියම මොනවාද? මොනවද නිව්ටන් නියම ළමයි? දැන් ගහකින් ගෙඩියක් බිමට වැටෙනකොට මොකක්ද අපිට එතනින් සඳහන් වෙන නිව්ටන් නියමය? දෙවන නියමය. මොකද හේතුව මේ ත්වරණය පිළිබඳව නියමය. දෙවන නියමෙන්නේ ඉන්නේ අර F සමානයි ma කියලා සමීකරණයක් අපි හදුවේ. ඒ නිසා ඒ සමීකරණය නිසා දෙවන නියමයෙන් විතර ක්‍රියාත්මක වෙන්නේ. B අපි ගත්තාම B වලට අදාළ වෙන ළමයි පළවෙනි නියමය. වස්තුවක් නිශ්චලව පවතින නැත්නම් ඒකාකාර වේගයෙන් ගමන් කරයි කියන එක. C වලට අදාළ වෙන්නේ ඕනෑම ක්‍රියාවට සමාන සම්බන්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක තුන්වෙනි නියමය. කියන්නේ මෙතනින් පහළට මේ වායුව තල් වෙනකොට මේ රොබොට් ඉහළට යනවානේ. ඕනෑම ක්‍රියාවට සමාන සම්බන්ධ ප්‍රතික්‍රියාවක් කියන තමයි C වලට අදාළ තුන්වෙනි නියමය. මේක දෙවෙනි නියමය, පළවෙනි නියමය, තුන්වෙනි නියමය. නියම තුනට අදාළ කුස් තමයි තියෙන්නේ. ගසකින් ගෙඩියක් වැටීම සඳහා දල ප්‍රවේග කාල ප්‍රස්තාවයක් අඳින්න. ළමයි ගහකින් ගෙඩියක් වැටෙනකොට ත්වරණයක් නේද වෙන්නේ? ඒ ත්වරණයක් කොහොමද අපි පෙන්වන්නේ ප්‍රවේග කාල ප්‍රස්තාවයෙන්? ත්වරණයක් පෙන්වන්නේ කොහොමද? මෙහෙම අපි ගත්තාම එන්නේට ප්‍රවේග වෙනවා. මේ ප්‍රවේග මෙතන කාලය. නේද? මේක තමයි ගහකින් ගෙඩියක් බිමට වැටෙනකොට එන්නේට වේග වැඩිනවා. ඒක ත්වරණයක් පෙන්වන්නේ මෙන්න මේ වගේ ප්‍රස්තාවයෙන්. හරිද නේද? ඊළඟට ගසෙන් ගෙඩියක් වැටීම සඳහා ගත වුණු කාලය තත්පර 0.5 නම් ගුරුත්ව ත්වරණය 10 නම් ඒ පොළොව මත ගැටෙන ප්‍රවේගය සෑම. පොළොවට ගැටෙන ප්‍රවේගය අපි නම්නවා. එතකොට අපි දාමු අර ත්වරණ සමීකරණය. ඒ කරලා ත්වරණ සමීකරණය දාලා පොළොවට ගැටෙන ප්‍රවේගය අපි හොයමු. එහෙනම් ත්වරණ සමීකරණය මොකද්ද? ඔතන ওই ප්‍රශ්නේ අපි හදන්නේ පොළොවට ප්‍රවේගය සහ පොළොවට ගැටෙන ප්‍රවේගය. තුන්වෙනි ප්‍රශ්නේ අයන්න පොළොවට ගැටෙන ප්‍රවේගය අපි අහනවා. ත්වරණ සමීකරණය තමයි A සමානයි v ඍණ u බෙදීම t. A කියන්නේ ත්වරණය. v කියන්නේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය ළමයි දන්නේ නැහැ. ඒක තමයි අහන්න ඕනේ. A කියන්නේ ළමයි ත්වරණයක 10 කියලා දෙනවා පොළොවට ගැටෙන ප්‍රවේගය දෙනවා. තත්ත්ව මීටර 10 කියලා දෙලා තියෙනවා. ඊළඟ අවසාන ප්‍රවේගය මේ මුල් ප්‍රවේගය කීයද? මුල් ප්‍රවේගය ඉස්සරහට පටන් ගන්න බිඳුවයි. කාලය තත්පර කීයද කියන්නේ? තත්පර 5ක කාලයක් වෙනවා. 5යි. දැන් මේක අපි ළමයි හරස්මන්ට් කරමු. v වලින් බිඳුව කියනවා v. මේක වැඩි කරාම v සමානයි. 5 10 50යි ms ශ්‍රේණිය. නිසා අවසාන ප්‍රවේගය තත්පර මීටර 50. right? තත්පර මීටර 50. අවසාන ප්‍රවේගය. ඊළඟ අපි අහනවා ගසේ උස කොච්චරද කියලා ඊළඟ ප්‍රශ්නේ. කොච්චර උස ඉඳලාද මේ ගහ වැටලා තියෙන්නේ කියලා. අපි ළමයි මේ ප්‍රවේග ත්වරණයේදී විස්ථාපන වන සමීකරණය මොකද? ත්වරණයේදී විස්ථාපන වන සමීකරණය දැම්මම හරියි. දැන් ගහේ ඉඳලා ගෙඩිය බිමට වැටෙනකොට කාලය මේ ඔක්කොම දීලා කොච්චර දුරක් ගහ උස තියෙනවද? ගහ උඩ ඉඳලා බිමට වැටෙනකොට අවසාන ප්‍රවේගය මේක නම් අපි ළමයි ගත්තොත් මෙහෙම ත්වරණයේදී විස්ථාපන කරන්න පුළුවන්. විස්ථාපනය සමානයි මුල් ප්‍රවේගයයි අවසාන ප්‍රවේගය එකතු කරලා කියන මධ්‍යම ප්‍රවේගය අරගෙන අවසාන ප්‍රවේගය තුන දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕන ළමයි කාලය. මොකද මේ සමීකරණ තුනක්? හරි. එතකොට මුල් ප්‍රවේගය කීයද? පටන් ගන්න බිඳුවේ පොල් ගෙඩිය වැටෙනවා. අවසාන ප්‍රවේගය කීයද? 50යි. බෙදන්න කීයද? දෙකෙන්. වැඩි කරන්න ගත වෙච්ච කාලය. කොච්චර කාලයක් ගත වුණාද තත්පර? දුන්න අපිට තත්පර 5ක් ගත වුණා කියලා. මෙතන කිව්වනේ තත්පර 5යි කියලා. දැන් මේක සුළු කරා. මෙන්න මේ මේ බිඳුවට 50 යොදනම් 50යි. 50 දෙකකින් යොදනම් 25යි. 25 වැඩි කරන්න 5න් උත්තරේ කීයද? 125යි මීටර. දැන් පොල් ගහේ උස මීටර 125යි. හරිද? පොල් ගහේ උස මීටර 125යි. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා ගසකින් ගෙඩියක් වැටීමේදී අසන්තුලිත බලයක් කෙදෙන නමුත් දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වීමේදී අසන්තුලිත බලයක් නොයෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ගහකින් ගෙඩියක් විමරනකොට පොළොවට ඇද ගන්නා බලයක් හිතන ගුරුත්වාකර්ෂණ බලයක්. ඒ නිසා තමයි ගුරුත්වාකර්ෂණ බලය තමයි බිමට වැටෙන්නේ.
अब अरे कोच्ची गमन करते एकाकार ब्रेकिंग होने तो एकाकार ब्रेकिंग कोच्ची गमन करने ये कोच्ची प्रतिरोधे कोच्ची गमन किरी विरुद्ध तीन प्रतिरोधी वाले थे समान वाले आप कोच्ची एंजिन मगी योद्धा निसात नमाई कोच्ची एकाकार ब्रेकिंग गमन करते हैं बुkan tak प्रश्न बलागन ने प्रश्न बुkan कसे उसे हुआ दुम्रिय चलिते अदाल न्यूटन नियम yang ගසකින් ගෙඩියක් වැටීමට අදාළ නිව්ටන් නියමයන් ප්‍රකාශ කිරීමේදී අසන්තුලිත බලය හා සම්බන්ධ වෙනසක් මත. දුම්රියක් චලිතයට අදාළව කිව්වොත් ළමයි දුම්රිය චලිතයට අදාළව අපි කිව්වොත් මොකද කියන්නේ දුම්රිය එකාකාරකයෙන් චලිත වීමේදී අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවේ. දුම්රිය චලිත වීමේදී අසන්තුලිත බලයක් ක්‍රියාත්මක නොවේ. නිසා තමයි එකාකාරකයෙන් යන්නේ. ගසකින් ගෙඩියක් වැටීමේදී असंतुलित බලයක් ක්‍රියා කරන නිසා ත්වරණය වෙනවා. ගසකින් ගෙඩියක් කැඩීමේදී असंतुलित බලයක් ක්‍රියා කරන නිසා असमතුලිත බලයක් ක්‍රියා කරන නිසා ත්වරණයක් සිදු වෙනවා. ත්වරණයක් සිදු වෙනවා. असमතුලිත බලයක් ක්‍රියා කරන නිසා ත්වරණයක් සිදු වෙනවා. right මොනවා හරි පුතා මේ ලියා ගන්න බැරුණොත් නැවත වතාවක් අහන්න පුළුවන් ඔයගලන්ට රිවයින්ඩ් කරලා හරි අහන්න මම වීඩියෝ එක දාන්නම්. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නට ඉක්මනින්ම අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නේ. අට ප්‍රශ්නේ මම ඔයගලන්ට පෙන්නලා ඉක්මනින්ම උත්තර ටික කියන්න යනවා නේ. අට ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ පිටුවේ. ඊළඟ පිටුවේ තියෙන්නේ අටවෙනි ප්‍රශ්නේ. ඊළඟ පිටුවට යන්න. මේ බලන්න ඊළඟ පිටුවේ තියෙන ස්නායු පද්ධතියට අදාළ ප්‍රශ්නයක් මම ඩිස්ප්ලේ කරන්නම්. ඔයගොල්ලෝ මේ print එකක් ගන්න කියලා කිව්වා. ගත්තේ නැතුව ඇති. පහත රූපයේ පෙන්වා ඇත්තේ මිනිස් සුසුම්නාවේ හරස්කඩ හා ඒ තුලින් ආවේග සම්ප්‍රේෂණය වෙන ගමන් මාර්ගය. මේ A සිට G දක්වා කොටස් නම් කරන්න. මම ඉක්මනින් කියන්න යනවා. A කියන්නේ පුතා ප්‍රතිග්‍රාහකය, B කියන්නේ කාරකය, C කියන්නේ සංවේදක ස්නායුව, D කියන්නේ අතරමැදි ස්නායුව නැත්නම් අන්තර්මාධ්‍ය නියුරෝනය, අන්තහාර නියුරෝනය, මේ නැත්නම් අතරමැදි නියුරෝනය, E කියන්නේ චාලක ස්නායුව නේද? F කියන්නේ ශ්වේත ද්‍රව්‍ය, G කියන්නේ දූෂක ද්‍රව්‍ය. ශ්වේත ද්‍රව්‍ය දූෂක ද්‍රව්‍ය. මේ දැක්වෙන අන්දමට A සිට B දක්වා ආවේග ගෙන යාමට හේතු වන ක්‍රියාව හඳුන්වන්නේ කවර නමකින්? A සිට B දක්වා කොයිද B? මේ දක්වා. මේ ඇඟිල්ලෙන් පටන් අරගෙන මෙහෙම ආපෝසරයක් ප්‍රතිකාරක වෙත පණිවිඩගෙන යන ක්‍රියාව හඳුන්වන කෙටි වචනයක් තියෙනවා ළමයි. ඒ වචනේ අපෙන් අහන්නේ මොකක්ද කියලා? ප්‍රතික ක්‍රියාව. ප්‍රතික ක්‍රියාවක් කියලා කියනවා. මේ පණිවිඩ ගමන් කරන ක්‍රියාව නැත්නම් ප්‍රතික්‍රියාව නැත්නම් ප්‍රතික ඡාපය කියලා කියනවා. ඊළඟ සුසුම්නාවේ ආවරණ පටල කවර නමකින් හඳුන්වයිද? මෙනින්ජි පටල. මෙනින්ජි පටල. ඊළඟට තියෙනවා පහත වගේ පෙන්වා ඇත්තේ ස්වභාවික ජීව ගහණයක කාලය සමග ජීවීන් ගණන නිරීක්ෂණය වූ ආකාරයයි. ABCD අවදි සමාන කාල ප්‍රාන්තර වේ. ඒ කියන්නේ අපි දුක මේ සතියෙන් සතියේ ජීවීන් ප්‍රමාණය වැඩි වෙච්ච විදිය බැලුවොත් පළවෙනි සතියේ දෙවෙනි සතියේ B, තුන්වෙනි සතියේ C, හතරවෙනි සතියේ D. පළවෙනි සතියේ ළමයි 23 දක්වා වෙනවා. 23 ඉඳලා 48 වෙලා තියෙනවා. 48 52 වෙලා තියෙනවා. 52 ඉඳලා 52යි. ඒ කියන්නේ ස්ථාවර වෙලා තියෙනවා. දැන් අපිට අපෙන් අහනවා මේකෙන් අඩුම වර්ධන වේගයක් පෙන්වන අවධිය මෙම ජීවීන්ට අවශ්‍ය සම්පත් අවශ්‍ය තරම් ඊට තිබීමට ඉඩ ඇතයි ඔබ සිතන අවධිය කවරක්? අඩුම වර්ධන වේගයක් පෙන්වන. වර්ධන වේගය අඩුම අවස්ථාව අපෙන් අහනවා ළමයි. A ද B ද C ද D ද වර්ධන වේගය අඩුම. මෙතන මේ තුන් දෙනායි ළමයි හැදලා තියෙන නිසා A තමයි වර්ධන වේගය අඩු. ඒක තුන් දෙනායිනේ වැඩිලා තියෙන්නේ. A උත්තරේ නේ. A. දෙවෙනි කොටස අපෙන් අහනවා උපත් සහ මරණ සංඛ්‍යාව සමාන වීමට ඉඩ ඇත්තේ ළමයි. ඒ කියන්නේ බලන්න මේක වැඩි වෙලා නැහැ නේ ජීවීන්. 52 52 එහෙම නියතව තිබුණා. ඒ කියන්නේ වැඩි වෙලා නැහැ. එහෙනම් ඒක තමයි උපත් දින ගානට මරණ ගාන සමාන වෙලා. ඒකයි මේ වෙලාවේ ජීවීන් සංඛ්‍යාව වැඩි වෙලා නැත්තේ මේ සතිය තුළ. ඒ නිසා ඒක උත්තරය
D. තුන්වෙනි එක අහනවා මරණ ප්‍රමාණයට වඩා උපත් ප්‍රමාණය බෙහෙවින් වැඩි වී ඇති අවදී. ඒ කියන්නේ ශීඝ්‍ර වර්ධනයක් වෙන්න ඕනේ. උපත් ගන්න වෙනවා. කියන්නේ මෙන්න මේක තමයි ශීඝ්‍ර වර්ධනය. තිබුණාට විශ්වවිද්‍යාල අපිසරට දින 15ක් විතරනේ. 25ක් විතර තියෙනවානේ. 25ක් විතර. මෙතන 25ක් නෑනේ. නේ? මෙතන තියෙන්නේ 4ක් විතරනේ. නිසා මේක තමයි වර්ධන වේගය වැඩිම අවධිය. නිසා උත්තරය ඒකට උත්තරය B. තුන්වෙනි උත්තරය B. තුන්වෙනි උත්තරය B. A B C හා D අවධිවල වර්ධන වේගය කාලය සමග වෙනස් වන අන්දම දැක්වීමට ප්‍රස්ථාරයක් අඳින්න. right? ප්‍රස්ථාර ළමයි අර සාමාන්‍යයෙන් ගහණයක වර්ධන වක්‍රය කියලා කියනවා. අපි අද දවසේ ඉගෙන ගන්න ඒ පාඩම මෙන්න මේ විදිහට තමයි ප්‍රස්ථාර හරියට කණ්ඩායම් ලකුණු කරලා ඇන්දොත් එහෙම අප ලැබෙන්නේ මෙන්න මෙහෙම. right? මේ ඊට පස්සේද? හතරවෙනි කොටස B වල හතරවෙනි කොටස. හරි? මෙහෙම වෙන්නේ. A අවස්ථාවේ සෙමෙන් වර්ධනය වෙලා B අවස්ථාවේ ගොඩක් වේගෙන් වර්ධනය වෙලා C අවස්ථාවේ වර්ධන වේගය අඩු වෙලා D අවස්ථාව නියතාවයකට පත් වෙන අවස්ථාවක් වලන්ට මේ ටෙක්නොලොජි වලට පෙන්නනවා. මේ තමයි මේ අවස්ථාව වර්ධන වේගය හැමින් සිදු වෙන්නේ. වර්ධන වේගය ශීඝ්‍රයෙන් සිදු වෙනවා. වර්ධන වේගය ටිකක් අඩු වෙයි. වර්ධන ස්ථායි තත්ත්වයට පත් වෙනවා. පෙරණි හරියට කණ්ඩායම් ලනු කළෙන්දොත් ඔය වගේ ප්‍රස්තාරයක් වුණොත් ලැබෙනවා. හරිද? ඒක ඇවිල්ලා තියෙන්නේ ඔයගලන්ට අද අපි කතා කරන දැන් මේ පන්තියෙන් පස්සේ කතා කරන 7:00ට පටන් ගන්න පන්තියේ කොටසක් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊළඟ ප්‍රශ්නෙට මම යනවා ඉක්මනින්ම මොන හරි ලියා ගන්න බැරිනොත් නැවත වීඩියෝ එක බලන්න මම ඔයගොල්ලන්ට වීඩියෝ එක දාන්නම් මේකෙන් පස්සේ බලලා ඔයගොල්ලෝ නිරාකරණය කරගන්න. හොඳයි? ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නේ. පරිණාමක සම්බන්ධයෙන් අහන්න මේ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙන්නේ. මෙම රූපය කවර නමකින් හඳුන්වනවද? වර්ගයේ පරිණාමකයක් කියලා. කවර වර්ගයේ? මේ ප්‍රාථමික දඟරේ කියනවා මේ පැත්තට කියනවා ද්විතීක දඟරේ කියලා. ප්‍රාථමික වඩා ද්විතීකයේ පොටවල් ගන්න වැඩි නිසා අපි කියනවා මේකට විභවාන්තරය වැඩි කරන එක අධිකර පරිණාමකයක්. අධිකර පරිණාමකයක්. තුන්වෙනි එක මෙහි ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රයෝජනවත් වන භෞතික විද්‍යා මූල ධර්මය ළමයි. විද්‍යුත් චුම්බක පේරණ මූල ධර්මය. විද්‍යුත් චුම්බක පේරණ මූල ධර්මය. මේ පරිණාමකයේ ප්‍රාථමික හා ද්විතීක දඟරවල පොටවල් අනුපාතය 1:10 නම් ද්විතීකයේ ලබා දෙන විභවාන්තරය කොපමණ වනු ඇද්ද? ශක්ති හානියක් නැත්නම් කොහොමද වෙන්නේ කියලා බලන්න. right? එතකොට ළමයි අපි ගත්තොත් මේක දෙතන මේ පැත්තේ වෝල්ට් 230යි. හරිද? පොටවල් අතර අනුපාතය දෙන්න තියෙනවා අපිට 1:10යි කියලා. 1:10යි. මම උදාහරණ හොඳට විතර දෙන්නම්. දැන් ඔන්න පළවෙනි පැත්තට අපි කියන්නේ ප්‍රාථමික දඟරය. දෙවෙනි පැත්තට කියන්නේ ද්විතීක දඟරය කියලා. ප්‍රාථමික දාන අකුරු තමයි primary P. ද්විතීක දාන අකුරු තමයි secondary S. ද්විතීක දාන්නේ S අකුරු. ප්‍රාථමික දාන්නේ P අකුරු. හරිද? සමීකරණයක් තියෙනවා පුතා. ප්‍රාථමිකයේ පොටවල් ගන්න ද්විතීකයේ පොටවල් ගන්නෙන් බෙදුවාම ලැබෙන උත්තරේ සමානයි ප්‍රාථමිකයේ විභවාන්තරය ද්විතීකයේ විභවාන්තරයට බෙදුවාම ලැබෙන උත්තරය. මේක ඉදිරියේදී කතා කරද්දී පානවා. දැන් අපිට දෙනවා මේ පොටවල් දෙක අතර, ඒ කියන්නේ මේකේ පොටවල් සහ මේකේ පොටවල් අතර අනුපාතය. මෙන්න මේ උත්තරේ ඉදිරියට තියෙනවා. කීයද? එකට කියන්නේ ඉදිරියට තියෙනවාගේ 1:10යි කියලා. 1:10යි. ප්‍රාථමික පොටවල් ගන්න එකයි නම් මේකේ 10ක් තියෙනවා පොටවල් ගන්න. 1:10යි අනුපාතය තමයි තියෙන්නේ. ප්‍රාථමිකයට ද්විතීකයේ සමානයි. විභවාන්තරය ළමයි. මේ පැත්තේ විභවාන්තර කොට දීලා තිනවා 230යි කියලා. වෝල්ටේජ්. නිසා ප්‍රාථමිකයේ 230යි වෝල්ටේජ් එක. ද්විතීකයේ වෝල්ටේජ් තමයි අපෙන් අහන්නේ කොච්චරද කියලා. නිසා ද්විතීකයේ වෝල්ටේජ් එක අපෙන් අහනවා. ඒතර මේ VS කියලා උත්තර කරන්න VS එක වැඩි කරාම VS සමානයි 10 230 වැඩි කරාම 2300යි වෝල්ට්. 2300යි වෝල්ට්. පැහැදිලි වුණාද ඔයගලන්ට? පැහැදිලි වුණා නේද පුතේ? හරි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ. මේ ගාන හදනවා හදාගන්න ඉක්මනට. මෙම පරිණාමකයේ ප්‍රාථමික දඟරේ ජවය වොට් 1
එකයි නේ කොට් 1150 නම් ද්විතීක දඟලේ ධාරාව කොහොමද? හරි මේක මම ඊළඟට යන්නද මේ දෙකේ ළමයි ජවයේ සමානයි සාමාන්‍ය දෙකේ ක්ෂමතාවය සමානයි කියන්නේ ප්‍රාථමික දෙකේම ක්ෂමතාව සමානයි ක්ෂමතාව මම ගන්න ප්‍රාථමිකයේ ක්ෂමතාවය සමානයි ද්විතීකයේ ක්ෂමතාවය P කියන්නේ ක්ෂමතාවය ප්‍රාථමික ක්ෂමතාවය ද්විතීක ක්ෂමතාවය මේ දෙක සමානයි හරිද එතකොට ප්‍රාථමිකයේ ක්ෂමතාවය අපිට දීලා තියෙනවා what 1150යි කියලා මම ප්‍රශ්න පෙන්නනවා ඔයගලන්ට මෙම පරිණාමකයේ ප්‍රාථමික දඟලේ ජවය කියන්නේ ක්ෂමතාවය 1150 නම් ද්විතීක දඟලේ ඝන ධාරාව කොහොමද? ද්විතීක දඟලේ ඝන ධාරාව කොහොමද? නේ? එතකොට අපි ඉගෙන තියෙනවා නේද විද්‍යාවේදී P සමානයි VI කියලා සමීකරණයක්. අන්න ඔය සමීකරණ දාමු. ඒතර ප්‍රාථමික දඟලේ ක්ෂමතාවය නිසා ද්විතීක දඟලේ ක්ෂමතාවය ඒ ගානම තමයි. අපි ගහන්නේ ද්විතීක දඟලේ ධාරාව කොච්චරද? ප්‍රාථමික දඟලේ ධාරාව මෙච්චර නම් ද්විතීක දඟලේ ධාරාව කොච්චරද? ප්‍රාථමික දඟලේ ජවයේ 1150 නම් ද්විතීක දඟලේ ගන්න ධාරාව කොච්චරද? අපි ප්‍රාථමික දඟලේ ගන්න ධාරාවම බලමු අපි. ප්‍රාථමිකයේ ගන්න ක්ෂමතාවය මතයි ද්විතීක ක්ෂමතාවය. ඒ නිසා මෙතන ද්විතීක ක්ෂමතාවය අපි හොයන්න ගත්තොත් මේ ක්ෂමතා සමීකරණ තමයි මේක. ඒතර අපිට වැඩි කරනවා ක්ෂමතාවය සමානයි VI. ක්ෂමතාවය දෙනවා 1150යි. විභවාන්තරය 230යි ධාරාව තමයි දන්නේ. ඒ අනුවම අපිට වෙක්සුල් කරන්න පුළුවන් 1250 බෙදන්න 230. දෙපැත්තම 230 බෙදන්න. මොකද වෙන්නේ? මේකට මේක කැපුණාම ධාරාව වෙනවා I සමානයි මේවා බිඳුව බිඳුව කැපුවා නේද? එතකොට මේ 115 බෙදන්න 23. 23. එතකොට උත්තරේ අපිට එන්නේ 115 23 බෙදන්න. ඒක ධාරාවේ ඊට තමයි හරියට වෙනවා ඇම්පියර් 5යි. සුළු කරාම ඇම්පියර් 5. ඒ ප්‍රශ්නේ අවසන්. එතකොට මේ පිටුවත් අවසන්. අපි අවසන් පිටුවට යන නිසා අවසන් ප්‍රශ්නෙට ඉක්මනින් අපි ඒකත් ඉවර කරමු. එතකොට මේ පේපර් එක ඉවරයි සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා අවසාන ප්‍රශ්නය බලාගන්න මම ඩිස්ප්ලේ කරලා උත්තර කියනවා ඔයගොල්ලෝ උත්තර ලියා ගන්න එහෙම නැත්නම් පසුව හරි බලලා මේක निराකරණය කරගන්න රයිට් මේ බලන්න නිවසක් තුල තබා ඇති පෙට්ටියක් මත බල පෘෂ්ඨයට සමාන්තරව යොදමින් යොදනු ලබන බලය ක්‍රමයෙන් වැඩි කරන විට නිරීක්ෂණය වූ අන්දම මහත් රූපයේ පෙන්වයි. පළවෙනි අවස්ථාවේම චලනය වෙන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේ චලනය ආරම්භ වෙනවා. තුන්වෙනි අවස්ථාවේ චලනය වෙන්නේ පවතිනවා. මේ වෙලාවේ යොදු බලය 120යි, මේ වෙලාවේ යොදු බලය 100යි, මේ වෙලාවේ යොදු බලය දන්නේ F කියලා දාලා තිනවා. හැබැයි චලනය ආරම්භ වෙන මොහොතේදීට වඩා චුට්ටක් මෙතන බලය අඩුයි. අපි මේ බල ඝර්ෂණ බල කියලා කියන්නේ මෙතනදී ක්‍රියාත්මක ඝර්ෂණ බලයට අපි කියන්නේ මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලය. මේකට කියන්නේ සීමාකාර ඝර්ෂණ බලය. මේක කියන්නේ ගතික ඝර්ෂණ බලය කියලා. ඒත් අවස්ථා තුනේ මේ අවස්ථාවේ යෙදූ බලය නිව්ටන් සියෝද චලනය යොමීමට හේතුව පහදා දෙන්නේ. මොකද්ද වෙන්නේ? අප යෙදූ බලයට සමාන නැත්නම් යෙදූ බලයට සමාන සහ ප්‍රතිවිරුද්ධව නිව්ටන් 100ක බලයක් යෙදුණු නිසා. නිව්ටන් 100ක බලයක් පෘෂ්ඨය මගින් විරුද්ධ අතට යෙදුණු නිසා. දෙවෙනි කොටස මෙම ABC අවස්ථා සැලකිල්ලට ගත් විට සීමාකාර ඝර්ෂණ බලය ඇති වෙන අවස්ථා කුමක්ද?
සීමාකාරී ඝර්ෂණ බලය ඇති වෙන අවස්ථාව තමයි B අවස්ථාව. උපරිම ඝර්ෂණ බලය. ඊළඟට අපි අහනවා හේතුරුපය අනුව C අවස්ථාවේ යෙදෙන බලය පිළිබඳව කුමක් වේද? මේ අවස්ථාව C අවස්ථාවේ යෙදෙන බලය B වලට වඩා ස්වල්පයක් වැඩි අඩුයි. 120ට වඩා ස්වල්පයක් අඩුයි. 120ට වඩා ස්වල්පයක් අඩුයි. ඒක ළමයි D කොටස. ඊළඟ ප්‍රශ්නේ නෙමෙයි මේක. D කොටසේ 1 2 3 නේ. D කොටසේ 1 2 3. ඊළඟට බලනවා 9 වෙනි ප්‍රශ්නෙට දැන්. මේක ළමයි අපි ඉගෙන ගත්ත විද්‍යුත් විච්ඡේදන හා සම්බන්ධයෙන් තියෙන්නේ. තඹ ඇනෝඩයක් සහ යට කැතෝඩයක් යොදා ගැනීමෙන් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය සඳහා සකස් කළ ඇටෝමක් පහත රූපයේ දැක්වේ. මේ පැත්තේ තියෙන්නේ තඹ මේ පැත්තේ තියෙන්නේ යකඩ. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය කුමක්ද ළමයි? නිල් පාට. විදුලිය යැවීමට පෙර ද්‍රාවණයේ තිබෙන අණු මොනවද? අපි මේ ඉගෙන ගත්තේ වනේ. මොන ද්‍රාවණයේ තියෙන අණු විදුලිය යැවීමට පෙර තියෙනවා මේකේ ජලය සහ කොපර් සල්ෆේට් තියෙනවා. තියෙන අණු වර්ගය ජලය සහ කොපර් සල්ෆේට්. තුන්වෙනි කොටස විදුලිය යවන විට සිදුවන විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව දැක්වීමට තුන් සමීකරණ ලියන්න. විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව දැක්වීමට තුන් සමීකරණ ලියන්න. මොකද ළමයි විදුලිය යනකොට විකටන වෙනවා ද්‍රාවණය. විකටණය වෙනවා. ඒතර විකටන ප්‍රතික්‍රියාව අපි ලියන්න ඕනේ. කොහොමද විකටන ප්‍රතික්‍රියාව ලියන්නේ? කොපර් සල්ෆේට් සහ ජලයට විකටන ප්‍රතික්‍රියාව ලියන්න ඕනේ. කොපර් සල්ෆේට් විකටන ප්‍රතික්‍රියාව තමයි Cu SO4 ජලීය ලැබෙනවා කොපර් ධන 2 aqueous ජලීය ධන SO4 ඍණ 2 එකක් ජලීය. මේක එක විකරණ ප්‍රතික්‍රියාවක්. right? අනිත් විකරණ ප්‍රතික්‍රියාව තමයි ජලය විකරණය වෙන්නේ H2O විකරණය වෙනවා OH ඍණ අයනයි හයිඩ්‍රජන් ධන අයනයි aqueous OH ऋण आयन aqueous ඊට පස්සේ මොකක්ද දාන්නේ? ද්‍රාවණයේ ඇති වෙන ඇනායන හා කැටායන මොනවද? මෙන්න පුතා ඇනායන SO4 ඍණ 2යි OH ඍණ අයනයි මෙන්න කැටායන කොපර් ධන 2යි හයිඩ්‍රජන් ධන 2යි. ඇනායනයි කැටායනයි මොනවද අපි ඇනායන කියන ඍණ අයන. ඊළඟට අපි ගහනවා ද්‍රාව ඇනෝඩයේ අසල ක්‍රියාව ලියන්න කියලා. ඇනෝඩයට ඔයගොල්ලෝ මතක ඇති. ඇනෝඩයට ආකර්ෂණය. ඇනෝඩය කියන්නේ ධනාත්මකනේ. ආකර්ෂණය ඍණ දෙන්නා. මේ දෙන්නගේ ප්‍රතික්‍රියාව වේගය වැඩි මෙයාගේ. ඔක්සිකරණ හැකියාව වැඩි. සෑහෙන ප්‍රතික්‍රියාව ලියනවා. 4ක් OH. මේකට තුන්වෙනි ප්‍රශ්න උත්තරේ. පළවෙනි එකේ A වල තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. නේ? පස්සේ ප්‍රශ්න උත්තරේ. පස්සේ ප්‍රශ්න උත්තරේ. 4ක් OH ඍණ aqueous ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා ජලාණු 2ක් සහ ඔක්සිජන් වායු වල මේවා නිකන් SPR එක ලියන්න පුළුවන් වෙන්න ඕනේ මම මේවා ගන්නලා තියෙන්නේ. මේ තමයි ඇනෝඩයේ ක්‍රියාව. කැතෝඩයේ අසල ක්‍රියාව ලියන්න කියනවා. කැතෝඩේ කියන්නේ පුතා ඍණාංගය. ඍණාංගයකට මේ ධන අයන ආකර්ෂණලා මෙතන කවුද? ඔක්සිජන් හැකියාව වැඩි ඔක්සිජන් හැකියාව වැඩි කොපර් ධන 2. කොපර් ධන 2 ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන කොපර් පරමාණු වලට පත් වෙනවා. මේක aqueous මේක ගන්න. හරිද? ඊළඟ ප්‍රශ්නය ද්‍රාවණයේ අවසානයේ වර්ණය පිළිබඳ කුමක් වේ හැකිද? අවසානයේ තමයි ද්‍රාවණයේ මේ හයිඩ්‍රජන් සහ සල්ෆේට් එකතු වෙලා සල්ෆියරික් අම්ලය හැදෙන නිසා ද්‍රාවණය අවර්ණ වෙනවා නිල් පාට නැතිව. අවසානයේ ද්‍රාවණයේ ළඟට වර්ණය අපි ගන්නවා. ද්‍රාවණයේ නිල් පැහැය නැති වී යනවා. ද්‍රාවණයේ අවසාන වර්ණය කුමක් විය හැකිද? කුමක් විය හැකිද? අවසාන වර්ණය නැතිලා. හරිද? එක්ස් B කොටස පමණයි අපිට උත්තර ලියන්න තියෙන්නේ. මොරගහකන්ද ජලාශය අප රටේ මෑත කාලයේ නිමවුණු මහා පරිමාණයේ ජල ධාරිතාවක් සහිත ව්‍යාපෘතියකි. ජලාශයේ බැම්ම ඉදිකරමේදී එහි පහළ යන විට ඝනකම වැඩි වන ලෙස ඉදිකර ඇත. ජලය රස කිරීමෙන් පසු අල මාර්ගය ඔස්සේ වේලි කලාපයේ විවිධ ප්‍රදේශවල ශිකාරණ කටයුතු සඳහා අවශ්‍ය ජලය බෙදා හැරීමට සැලසුම් කර ඇත. ජලාශයේ ගබඩා වන ජලයේ අන්තර්ගත ශක්තිය කුමක්ද? ජලයේ අන්තර්ගත ශක්තියට අපි කියන ශක්තියද විභව ශක්තිය කියලා. විභව ශක්තිය. ඊළඟට ජලාශය ඇල මාර්ගයේ ඔස්සේ ගලා යාමේදී සිදුවන ශක්ති පරිවර්තනය විභව ශක්තිය ඉතලයක් චාලක ශක්තිය. ජලාශයේ බැම්ම තුළට පතුලට යන විට ඝනකම වැඩි වී වෙන විට ඉදිරි ලෙස ඉදි කිරීමට හේතු කුමක්ද? ඇයි ළමයි පහළට යන්න ඝනකම වැඩි කර
වැම්ම පළලින් වැඩිලා තියෙන්නේ ජලයේ ගැඹුරට යන විට පීඩනය වැඩි වෙන නිසා එම පීඩනයට ඔරොත් දීම සඳහා පීඩනය වැඩි නිසා එම පීඩනයට ඔරොත් දීම සඳහා ඊළාට ජලාශය මතුපිට සිට මතුපිට මීටර් 8ක් ගැඹුරින් වූ ලක්ෂයක සිටින මාළයක මත ඇතිවන පීඩනය සොයන්න තමයි ඔයගොල්ලෝ දන්නවා ජලය තුල යම් ලක්ෂයක පීඩනය වන සමීකරණය P සමානයි h/g P සමානයි h/g P समान h rho g P समान है h सिंपल h है सिंपल h rho g P ने समान है उस कियेද කිව්වේ මීටර් 8යි rho කියන්නේ ඝනත්වයේ 1000යි ජලයේ g කියන්නේ ගුරුත්වාකර්ෂණයේ ළමයි 10යි උත්තරේ කීයද 80000යි පැස්කල් ඒක උත්තරේ 80000යි පැස්කල් 80000 නේද ඊළඟ ප්‍රශ්නය ජලාශය ජල මත පිට ඔරුවක් නොගිලී පැවතීමට ඔරුව මත ක්‍රියා කරන බල ක්‍රියා කරන ලබන ආකාරයේ දල රූප සටහනකින් දක්වා එම බලවල ස්වභාවයද ලියන්න ළමයි අපි ඔරුවක් ළමයි ගමන් කරනකොට ජලයේ මගින් උඩු අතර යදිනවා උඩු කුතරුමක් මේකේ බර තියෙනවා ළමයි ඔරුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා කොහොමද අපි අදින්නේ ඔරුව ඔහම ඇඳලා හරිද නම් කොල්ලයාවත් මේ පැත්තෙන් ඇඳලා ඊට පස්සේ ඔරුවේ බර පහළ ක්‍රියාත්මක වෙනවා ඔරුව උඩට ක්‍රියාත්මක මේක එම්චි මෙතනත් එන කොල්ලයා බර පහළ ක්‍රියාත්මක වෙනවා උඩු කුතරුමේ හරිය ක්‍රියාත්මක උඩට මේ තමයි ජලය නේද ඊළඟ ප්‍රශ්නය මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේ හේතුවන මෙහි සඳහන් නොවුණු වෙනත් ප්‍රයෝජනයක් සඳහන් කරා. තමයි මොරගහකන්ද ජලාශය. ප්‍රයෝජන මොන තරම් තියෙනවද? ජල විදුලිය නිපදවීම. ඊළඟ කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා ගැනීම. ඊළඟ කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා ගැනීමයි ජල විදුලිය නිපදවීමයි. හත්වෙනි කොටස ජලාශයේ ජලය වාෂ්ප වීම කෙරෙහි සූර්ය ශක්තිය හේතු වෙයි. මේ අන්දමට ජලය වාෂ්ප වීම කවර නමකින් හඳුන්වයිද? ජලාශයකින් ජලය වාෂ්ප වීමට අපි කියන්නේ මොකද්ද? වාෂ්පීභවනය කියලා. වාෂ්පීභවනය. හරිද? රයිට්. එච්චරයි පුතා මේකේ පාඩමේ සම්පූර්ණ. ඒ නිසා මේ ඊළඟ ටියුට් එක පුතා දෙවෙනි පාඩම. දෙවෙනි පේපර් එක මම ඔයගලන්ට කරනවා. නිසා ඔය හිරුණී කවුද මලිතුයි දෙන්නට මම පේපර් දෙකක් ලැබෙන්න සලස්වන්නම්. ඒතකොට ඒ දෙන්න කරන්න අනික් ළමයිට මේ පේපර් ෆොටෝකෝපි ගහගෙන කැමති නම් කරලා මේ පන්තිට සම්බන්ධ වෙන්න කියලා කියන්න. හරිද? රයිට්. එහෙනම් අපි පේපර් එක සාකච්ඡා කරා අවසానයි. අපි 7:00ට පටන් ගන්නවා අපේ 11 වසරේ තියරි ක්ලාස් එක. එහෙනම් අපි ඒකෙදි හම් වෙනකම් ඕගොල්ලෝගෙන් සමු ගන්නවා.